පේනවද? පේනවා සර්. හරි. දැන් ඔක්කොටම පේනවනේ. හරි පරිගණක හරි. දැන් අහගන්න පරිගණකෙන්ට තියෙනවා මතකයක්. ඒකට කියනවා RAM කියලා. මොකක් කියලාද කියන්නේ? RAM එක. RAM එක. එතකොට RAM එක තියෙනවා SDR DDR DDR2 DDR2 DDR3 DDR4 හරිද? මේක තියෙනවා SDR. එතකොට RAM එක කටු දෙකක් එනවා නම් මොකක්ද? කට්ට දෙකක් එනවා. SDR single data rate. single data rate. RAM එක කටු එකයි chip එක දිගට එනවා නම් මොකක්ද? DDR. DDR. RAM එක කටු දෙකයි chip එක පොඩියට එනවා නම් මොකක්ද? DDR1. මේ මැද්ද හරි මැද එන්නේ DDR2. chip එක පොඩියට එනවා නම් හරි මැද කට්ට එනවා නම් DDR මොකක්ද? 3. නෑ DDR2 හරි මැද කට්ට එන්නේ DDR2 එකේ. ඊට පස්සේ හරි මැද නැතුව හරි දැන් කෑ ගහන්න එපා. හරි එතකොට හරි මැද නැතුව ගොඩක් දකුණට බරව පිටලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. DDR ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා ඊළඟට තියෙන අනිත් එක හරි DDR3 එක දැන් දන්නවනේ. ඔය එක ඊට පස්සේ කතා කරමු. හරි SDR නම් කටු කීයද? 2යි. DDR1 එක හොයාගන්නේ කොහොමද? ළමයි DDR1 කියන එක හොයාගන්නේ කොහොමද? chip එක දිගයි. RAM එකේ chip එක දිග නම් DDR1. මොකක්ද RAM එකේ chip එක දිග නම් DDR1. RAM එකේ chip එක කොටයි හරි මැදට එනවා නම් DDR2. DDR2 හරි හරි RAM එකේ chip එක කොටයි හරි මැදට නෑ ගොඩක් එහාට වෙන්න වෙන්නේ දකුණට වගේ වෙන්නේ DDR3. DDR3 DDR3 මියුට් කරගන්න ගෙවල් වල කතා කරන්න එපා. හරි. එතකොට DDR3 ඊට පස්සේ තියෙනවා DDR4 කියලා. DDR කියන එකේ තේරුම මොකක්ද? dual data rate. Dual data rate. SDR කියන එකේ තේරුම මොකක්ද? single data rate. Single data rate. හරි. ඉස්සෙල්ලම මෙන්න මෙහෙමයි. RAM කියන එක කොටස් දෙකකට බෙදුණා. එකක් තමයි SIM. එකක් තමයි DIMM. මොකක්ද? SIM DID. තව එකක් තියෙනවා ඒක දැන් නෑ. ඒකේ නම මොකක්ද? RIM. මොකක්ද? RIM. RAM එක බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් කීයක්ද? දෙකයි. නෑ කොටස් තුනයි. SIM DIMM RIM. මේ වෙනකොට මේ RIM જાතිය වෙළඳ පොලේ තියෙනවද? RIM RAM જાතිය? නෑ. එතකොට මේ වෙනකොට මේක තියෙනවද වෙළඳ පොලේ? නෑ. හරි. SIM කියන්නේ single inline memory module. SIM කියන්නේ මොකක්ද? single inline memory module. මොකක්ද? single inline. හරි. RAM කියලා මාතෘකාව දාන්න RAM කියලා. හරිද? හරි. SIM හරි මොකද්ද මාතෘකාව RAM random access memory. පස්සේ ලියා ගන්න කිව්වේ? ඊට පස්සේ ලියා ගන්න RAM කියලා මාතෘකාව දැම්ම පල්ලෙහෙන් ওই විදිහට ඇඳ ගන්න. වරහන් ඇතුලේ දාගන්න. මේ වගුවද? නෑ වගුවනේ මේ ඇඳලා තියෙන කහ පාටේ. හරිද?
මේ පළවෙනි එකේ සිම් එක යටතේ අර මෙමරි කියන එකට පස්සේ තියෙන්නේ මොකද්ද? කියනවා sim එකේ යටතේ තියෙනවා single inline memory module. සර් ඩිම් එකේ අර තියෙන මොකක්ද? dual inline memory module. සිංගල් එකෙන් පස්සේ මොනවද තියෙන්නේ? sim එකෙන් පස්සේ තියෙන single inline memory module. දෙවැනි එක තියෙන්නේ DIMM dual inline memory module. dual inline memory module. ඊළඟට තියෙන්නේ random inline memory module. සර් මැද්දේ තියෙන්නේ මොකක්ද? DIMM DIMM. සර් අන්තිම එක මොකද්ද? අන්තිම එක random inline memory module. සර් ඩිම් එකේ යට එක මොකක්ද? dual inline memory module. ඔව් කියන්න. DIMM කියන්නේ මේකයි. dual සර් inline දෙවෙනි එක මොකක්ද? dual inline memory module ඔය ලියන්නේ. සර් සිම් එකේ මොකක්ද සර්? single inline memory module. සර් තුන මොකක්ද? random inline memory module. සර් සිම් එකේ තුන්වෙනි එකට තියෙන මොකද්ද? තුන්වෙනියට sim එක single inline memory module. දෙවැනි එක dual inline, තුන්වෙනි එක random inline memory module. සර් ඩිම් එකට යට තියෙන මොකද්ද? DIMM එකට යට තියෙන dual inline memory module මේ උඩින් දාලා තියෙන dual inline memory module. සර් රිම් එක යටින් තියෙන එක මොකද්ද? random inline memory module. සර් අර දෙවෙනියට දාලා තියෙන්නේ මොකද්ද සර් සිම් එකට එහා පැත්තේ? sim එකට එහා පැත්තේ යටින් තියෙන single inline memory. තුන්වෙනි එක හරි දැන් ලියා ගන්න ඔය තියෙන විදිහට single inline memory module, dual inline memory module, random inline memory module. රිම් එකේ මේ යටම එක මොකක්ද? sim එකේ යටම එක තමයි single inline memory module. සර් ඊට එහා හරි පැත්තේ සර්. තියෙන එකේ නම මොකක්ද සර්? ඊට එහා පැත්තේ තියෙන DIMM එක dual inline memory module. සර් තුන්වෙනි මේ RAM එකේ රිම් එකේ මොකද්ද? random inline memory module. තුන්වෙනි එක මොකක්ද? random inline memory module. හරි. හරි සර් ෆිනිෂ්. හරි සර් ඉවරයි. සර් තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි random inline memory module. හරි හරිද? සර්. හරි. හරි එතකොට සර්. පළවෙනි එක තමයි single inline memory module. දෙවෙනි එක තමයි dual inline memory module. තුන්වෙනි එක තමයි random inline memory module. හරිද? හරිද? ඔය හරිද? ඔය සෑන්ද ගන්න කිව්ව එක නම් ඇන්දා. හරි. හරි. ඊට පස්සේ ආයෙ ලියා ගන්න ඒ මාතෘකාව දාන්න SIMM කියලා. sim කියලා. sim කියලා දාන්න. SIMM. ලියා ගන්න. අංශ මාත්‍රිකාව දැම්මා. හරි. SIMM. මාත්‍රිකාව ආයතනයක් කියන්නේ ඔය මාතෘකාව දාලා තියෙන්නේ.
හරි සර්. හරි. සර් රතු පාටින් ලියනවද හරියට පේන්නේ නැහැ. සර් කහ පාටින් ලියුවාම හරි දැන් රතු පාටෙන් ලියන්න හරි ලියා ගන්න ලිව්වා සර්. ලියා ගන්න Pentium 1 Pentium 1 මොනාද සර්? Pentium 1 Pentium 1 සර් පැහැදිලි වෙන ටිකක් ආයි කියන්නකෝ. Pentium 1 Pentium 1 හරි හරි Pentium 1 Pentium 1 පරිගණකත් සමග ඈ Pentium 1 පරිගණකත් සමග Pentium 1 Pentium 1 පරිගණකත් සමග Pentium 1 පරිගණකත් සමග සිංහලෙන්ද ඔව් Pentium 1 පරිගණකත් සමග Pentium 1 පරිගණකත් සමග Pentium 1 පරිගණකත් සමග වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර පරිගණක සමග Pentium 1 පරිගණකත් සමග වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර නිකුත් Pentium 1 පරිගණකත් සමග වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරා. හරි Pentium 1 පරිගණකත් සමග වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර අද වන විට හරි සර් මෙම RAM අද වන විට මෙම RAM වෙළඳපොලේ අද වන විට මෙම RAM වෙළඳපොලේ නොමැත හරි සර් හරි ඊළඟට මාතෘකාව දාන්න dim කියලා DIMM කියලා සර් අද වන විට මෙම RAM වෙළඳපොලේ නොමැත හරි ඊළඟට මාතෘකාව දාන්න dim කියලා ඔකේ සර් ලියා ගන්න හරි සර් හරි SDR STR DDR සර් පොඩ්ඩක් ආයෙ කියනවාද? SDR DDR සර් TDR කියලා ලියා ගන්න ඕනේ. SDR DDR ආයකමාවක් DDR2 DDR3 ලෙස සර් ආයකමාවක් දා ගන්න ඕනද? නෑ SDR DDR DDR2 DDR3 ලෙස හරි සර්. DDR3 DDR4 ලෙස DDR3 වලට පස්සේ DDR4 සර් DDR3 ලෙස කියලා නේ සර් DDR ආයෙ 3 එක පොඩ්ඩක් ගාවෙන් ලියා ගන්න කමාවක් දාලා DDR4 කියලා DDR3 ලෙස DDR4 ලෙස කියලා ආයෙත් ලියන්න ඕන. ඔව් DDR3 ලෙස කියලාත් ලියලා ආයෙ DDR4 ලෙස කියලා ලියන්න. DDR කියන ගාවෙන් කමාවක් දාන්න මට පොඩ්ඩක් වැරදුනා ඒක.
DDR4 ලෙස DDR4 ලෙස වර්ග කර ඇත. DDR4 ලෙස වර්ග කර ඇත. DDR4 ලෙස වර්ග කර ඇත. හරි සර්. මෙම RAM අද වන විට මෙම RAM අද වන විට වරහන් ඇතුලේ DDR2 DDR3 DDR4 වරහන් වහලා DDR2 DDR3 DDR4 වරහන් වහලා DDR4 RAM එකක් කීයද? හරි දැන් අපි කතා කරමු කොහොමින්ද DDR2 DDR3 DDR4 වරහන් වහලා ලෙස වර්ග කර ඇත. වර්ග කර ඇත. හරි සර්. හරි ලියා ගන්න. පල්ලෙහාන් ලියා ගන්න. ලියා ගන්න RAM වල මිල ගණන් කිහිපයක් ඒකටමද? ඔයතන පල්ලෙන් සර් වෙනම මේ මොනවාද වෙනම මාතෘකාවක් වගේද? ඔව් වෙනම මාතෘකාවක් RAM වල මිල ගණන් කිහිපයක් පහතින් දැක්වේ. මාතෘකාව ලියන්න ඕනද? ඔව් මාතෘකාව තමයි RAM වල මිල ගණන් කිහිපයක් පහතින් දැක්වේ. කිහිපයක් RAM වල මිල ගණන් කිහිපයක් පහතින් දැක්වේ. පහතින් දැක්වේ. හරි ලියා ගන්න. DDR2 එකක මිල ලැප්ටොප් නෙමෙයි ඩෙස්ක්ටොප් මොනවාද සර්? ගන්න සර් ඩෙස්ක්ටොප් කියලා. ඔව් ඩෙස්ක්ටොප් කියලා මාතෘකාව දාගන්න. ලැප්ටොප් නෙමෙයි ඩෙස්ක්ටොප් ලැප්ටොප් RAM ගැන කතා කරේ නෑනේ. සර් අර RAM වල මිල ගණන් කිහිපයක් පහතින් දැක්වේ එකට පස්සේ මොනවද ලියන්නේ? එතන ආය අනුමාතෘකාවක් දාන්න ඩෙස්ක්ටොප් කියලා. ඩෙස්ක්ටොප් RAM 1GB එකක්. සර් DDR2 කියලා මුලින්ම. ඔව් DDR2 1GB එකක්. අරව නෑ වැඩි. මිලදපොලේ ගන්න නෑ. ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලානේ. නෑ එන්නේ කොහොමද? 1800යි. ඇවිල්ලා. DDR1 DDR2 DDR2 1GB එකක්. DDR2 1GB එකක් 1800යි. මොකද්ද සර්? DDR2 1GB එකක් සාමාන්‍යයෙන් දැන් 1800කට වගේ තමයි මීගම වගේ යන්නේ. හරිද? එතකොට 2GB එකක් DDR2 DDR1 GB එකක් කීයද? DDR1 1GB එකක් 1800යි. DDR2 2GB එකක් ළඟ තියනවද? 2500 දැන් මගෙන් වෙන මොනවත් අහන්න එපා. මම ඊට පස්සේ කියා දෙනවා. ඊට පස්සේ තියනවද නැද්ද කියලා මට කෝල් කරලා ඒව ගැන අහගන්න. 2500යි. ආයේ මුලින්ම චුට්ටක් කියන්නකෝ. DDR2 කියලා දැම්මම 1GB කියලා දැම්ම 1800යි කියලා දැම්මා. DDR2 2GB එකක් 2500යි කියලා දැම්මා. DDR2 4GB අඩුයි එනවා. DDR2 4GB ගොඩක් අඩුයි එනවා. 4500ක් වගේ වෙනවා. Sir, DDR2 2G.
සර් DDR2 4GB එකක් 4500ද? ඔව්. සර් අන්තිමට තියෙන DDR4ද? ඔව් 4. සර් DDR2 DDR2 වල 4GB. සර් DDR2 වල 4GB වෙනකම් විතර දෙන්නේ. ඔව් 4GB වෙනකන් විතර එන්නේ 8GB වගේ ආවේ නැහැ. ගොඩක්ම හොයාගන්නත් නැහැ. ඒ වගේ එකක් කීයක් විතර එනවා සර්? 8GB ඇවිල්ලා නැහැ තාම. හරි. ගොඩක් අඩුයි යන්නේ හොයාගන්න මෙහි නැහැ. මමත් හොයනවා මේ මගේ ලැප්ටොප් එකට ගහන්න RAM එකක් හොයාගන්න නැහැ මට. හරි. ලියලි ඉවරද ළමයි? පොඩි කට්ටිය ලියලි ඉවරද? ඔව් සර් ලියලා ඉවරයි. ඔව් පිළියෙල ඉවරයි. මකනවා එන. මකනවා. මේක ටෙස්ට් කරනවා. හරි. ආයෙ දානවා මේ එක. මොකක්ද මේ DDR3 එක මාතෘකාව දාගන්න DDR3 කියලා. සර් ඩෙස්ක්ටොප් කියන එක යටතේමයිනේ. ඩෙස්ක්ටොප් කියන එක යටතේ. DDR3 1GB එකක්. එක්දාස් 600යි 1600යි කියන්නකෝ. DDR3 1GB DDR3 සර් ආයි මුලින් ඉඳන් චුට්ටක් කියන්නකෝ. මේ පුතේ දාලා තියෙන්නේ DDR3 1GB. DDR2 මේ GB 4ක් කීයද සර්? හරි දැන් කියන්න යන්නේ ඔහොම ඉන්න මං පොඩ යන්නේ ඉස්සෙල්ලාම 2GB 1GB 2GB 4GB. සර් මේ DDR3 ගේ 1GB එකක් කීයද? DDR3 1GB එකක් 1600යි. ආයි චුට්ටක් මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? ඔය බෝඩ් එකේ දාලා තියෙනවා ලියා ගන්න. DDR3 4GB සර් උඩ තියෙන එක පේන්නේ නැහනේ. පළවෙනියට තියෙන DDR3 ඊට පස්සේ 1GB විතරද සර්? 1GB එකක් 1600යි. හරි. සර් DDR3 වල 8GB එනවද? ඔව් DDR3 වල 8GB එනවා. ඒව නම් ගන්න තියෙන කඩවලු. හොයාගන්න දෙයක් හරිද? සර් දෙවෙනියට තියෙන 3200ද? දෙවෙනියට තියෙන 3200. ඔන්න පළවෙනි එක කියනවා DDR3 1GB රුපියල් 1600යි. DDR3 2GB රුපියල් 3200යි. DDR3 4GB රුපියල් 4500යි. DDR3 8GB රුපියල් 8000යි. DDR ඒ කියන්නේ දැන් මේ දවස්වල බඩු සෑහෙන්න අඩු වෙලා තියෙන එකයි ඔච්චර ලාභදායී වෙලා තියෙන්නේ. හරි සර් ඔක්කොම. දැන් ඔය 8000 එක තිබුණ රුපියල් 4000ට විතර. ඔය 4500 එක 3100ට සලා එහෙනම් ලාභය කිව්වේ සර්? ඒ බොරුවට කිව්වේ. ඉස්සර ලාභයි 3100 තිබුණේ 1GB එක රුපියල් 800 900 වගේ තිබ්බේ. දැන් 1600ක් ගිහලා ඩබල් වෙලා තියෙන්නේ. 1600 තිබුණ DDR3 2GB එක දැන් 3200ක් වෙලා. සර් ඔය normal 500 hard disk එකක් කීයක් විතරද නිකන්? දැන් කියනවා. හරිද ළමයි හරිද? හරි සර් නෑ සර් DDR4ද? හරි සර්. DDR4 හරිද? හරි සර්. හරි. දැන් ඔන්න එයා අහනවා 500 hard එකක් කීයද කියලා. දැන් අපි කියමු SATA. desktop වල ඉන්නේ SATA. SATA hard disk එක.
සාමාන්‍යයෙන් SATA hard එකක් desktop 1500 තිබුණේ 3200ක් වගේ ඇති. සර් මගේ මේ DDR3 2GB එකක් දීලා සර් මම 4GB එකක් ගහගත්තා. ඒකයි තව මගේ තිබ්බ 500 hard එකයි දීලා. එහෙමද? ඔව් සර්. එතකොට සර් මට පාඩුද නැත්තම් ඔයා මොකක්ද දුන්නේ? 500GB hard එකයි 2GB RAM එකයි DDR3. DDR3 ඔව් 500GB laptop hard desktop में laptop में RAM එකක්ද desktop RAM එකක්ද? laptop RAM එකක්. laptop එතකොට hard එක hard එක laptop. එතකොට RAM එක laptop නේද? එතකොට මොකක්ද ගහගත්තේ? DDR3 4GB RAM එකක්. DDR3 4GB RAM එක. අප්පා එතකොට පාඩුයිනේ පුතේ. ඒක තමයි සර් දැනගන්න ඕනේ. ආර වැඩි වෙලා තියෙන්නේ. දැන් laptop RAM එක බිල කියන්නම් මේ desktop RAM එක දැන් සාමාන්‍යයෙන් laptop RAM එක 4500ක් 5000 එතකොට laptop RAM එක 4500ක් එනවා. එතකොට hard එකකුත් 4000ක් විතර වෙනවා. එතකොට පාඩු 8000ක් විතර වෙනවා. DDR4 එකක්ද? ආ DDR4 එකක්ද වෙන්නේ? නෑ DDR3 නේද වගේ තියන්නේ? ඔව් සර්. ඒකනේ. හරි. එතකොට ඔන්නෝම තමයි කඩෙන් ගිහලා hard එකක් ගත්තේ 500 නම් GB SATAද SATA hard එකක් නම් සාමාන්‍යයෙන් ওই වගේ ගාන යන්නේ desktop එකක් නම් 3200 laptop එකක් නම් 4500 හරි දැන් ඒ ගැන කතා කරමු දැන් ඒක අමතර දෙයක් එයා කිව්වේ ඒ දේ ගැන හිතෙන් කතා කරන්න hard disk ගැන වෙනම කතා කරනවා මාතෘකාවක් ඒකේට hard disk වල ගණන් දෙනවා එතකොට ඒ ගාන බලලා තමයි ඒ දවසේ ඒ කියන්නේ මේ රටේ තියෙන වාතාවරණය අනුව අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ ඒක දැනගන්න තමයි කඩෙන් ගිහලා බඩුවක් ඉල්ල ගන්න. හරිද? හරි. ඒ කියන්නේ මේ රටේ වාතාවරණය දැන් සෑහෙන්න බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය මොනිටරයක් තිබුණ රුපියල් 6000කට. දැන් රුපියල් 7000ක් වෙලා. හරිද? අන්න ඒ වගේ වෙලා තියෙන්නේ. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. කීබෝඩ් එකක් තිබුණ රුපියල් 700 650 700 අතර. දැන් රුපියල් 900ක් 1000ක් වෙලා. නෑ සර් මම මොන්ටරයක් ගහුවා රුපියල් 10000ක් කිව්වා. ඒක තමයි. ඒ කියන්නේ දැන් වැඩි වෙලා තියෙන ගණන් ඔක්කොම ටික. හරි. එතකොට දැන් ඔයිට කලින් මම ගිහලා රුපියල් 5000ට දෙන්නම්. ඔව් ඒක තමයි දැන් වැඩි වෙලා එතකොට දෙන්නේ නැහැ මිනිස්සු බඩු. හරි. දැන් ඔන්න මෙන්න මේ ටික මතකයිද? හරිද ලියාගත්තද? ඔව් සර්. හරි. ඊට පස්සේ දාගන්න DDR4 කියලා. ඒ වගේ ගොඩක් එන්නේ 4GB තමයි යා. ඒ වගේ 1GB 2GB ඒව එන්නේ නැද්ද සර්? ඒව නම් අඩුවෙන් තමයි දකින්නේ DDR4 පාවිච්චි කරන අය 4GB ම තමයි RAM ගහන්නේ. DDR4 4GB එකක් රුපියල් 4800ක් වගේ තමයි තිබුණේ. දැන් මං තත්ත්වය දන්නේ නැහැ. දැන් ඔක 5200ක් වගේ ඇති 5200ක් 5800ක් ඒ වගේ ඇති ආ. ඔය ඩෙස්ක්ටොප් වල නේද? ඔව්. DDR4 8GB එකක් 8000ක් විතර වෙනවා. හරි. දැන් 16GB කරන්න නම් 8GB දෙකක් ගැවුවා නම් 16GB වෙනවා. වෙනම 16GB එකක් තියෙනවනේ. ඔය කෙලින්ම 16GB එකක් තියෙනවා. එතකොට මේ බෝඩ් එකේ අනුව තමයි. මේ බෝඩ් එක දැන් 110 M. එතකොට ඒවට ගැහුවා 16GB. ඒ බෝඩ් එකේ තියෙනවා 81 කියලා මොඩල් නම්බර් එක. H81 කියලා තියෙනවා. H110 කියලා තියෙනවා. සර් DDR4 එකේ DDR4 එක මේ GB 4 කීයද කිව්වේ? DDR4 4GB එක 4800යි. DDR4 8GB එක 8000යි. අර ඒවා DDR4 පාවිච්චි කරන කට්ටිය 2GB 1GB ගන්න. ඒ කියන්නේ ලොකු ඇඩ්වාන්ස් මැෂින් එකක් නේ. ඒවට ලේසියකට 1GB කැලි 2GB කැලි ගහන්නේ. සර් DDR4 16GB එකක් කීයක් විතර වෙනවා? 16GB එකක් 16000ක් වගේ වෙයි. ඒක ලියාගන්න. ආලියා. හරිද ළමයි?
ඉන්ඩෙක්ස් චුට්ටක්. හරි සර්. අර 8GB 810 නේද? ඔව් 8GB 810යි. හරිද ටක් ගාලා ලියා ගන්න. The 6GB 16GB 16000යි. හරිද? හරි දැන් අද තව අලුත් දේවල් තියෙනවා කතා කරන්න. හරිද? ඕක ඉවරද? ඉවරයි සර්. හරි ඉවරයි. හරි. ඔන්න දැන් තව එක හරි දැන් ඔව් කියන්න. හරි. ඔන්න දැන් තව එකක් මම කරනවා. හරි. දැන් අපි RAM එක බලන්න තව ක්‍රමයක් තියෙනවා. හරිද? RAM එකේ ස්පීඩ් එක බලන්න. ඒ කියන්නේ මේක බලන්නේ මදර්බෝඩ් එකේ. හරිද? ඔන්න මම කියනවා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මදර්බෝඩ් එක තියෙනවනේ. කම්පියුටරේ මේන් එක. මේන් එක තමයි මදර්බෝඩ් එක. හරි මේන් බෝඩ් එක තමයි මදර්බෝඩ් එක. ඒකෙනුත් බලන්න පුළුවන් RAM එක මොකක්ද කියලා. ඒ බලන්න විදියක් තියෙනවා. දැන් ඔන්න RAM එක දකින්න ඕනේ. හරි. දැන් අපි කියමු RAM නැති දැන් මට යාළුවෙක් රටේ ඉඳන් මගේ කම්පියුටරයක් එවනවා. පට උඩු මේකේ RAM දෙක නැහැ. RAM ටික නැහැ. එතකොට මට පුළුවන් මදර්බෝඩ් එකේ ස්ලොට් එක තියෙනවා RAM ස්ලොට් එක. මදර්බෝඩ් එකේ තියෙනවා RAM ස්ලොට් එක. ඒක බලලා RAM එක කියන්න. ඒ කියන්නේ මං කොහොමද වෝල්ටේජ් එකෙන්. ඒ කියන්නේ මොකෙන්ද මම? වෝල්ටේජ් එක. මාතෘකාව දාන්න වෝල්ටේජ් කියලා. අකුරු කියන්නකෝ. මාතෘකාව දාන්න වෝල්ටේජ් කියලා. සර් අකුරු මේ තියෙන අකුරු දාලා දෙන්න. හරි සර් ලිව්වා. සර් මාතෘකාව දාන්න වෝල්ටේජ් කියලා. සර් ඔව්. ග්‍රැෆික් කාඩ් එකක් තිබ්බද? ග්‍රැෆික් කාඩ් මොකද්ද? ග්‍රැෆික් කාඩ් එකක් වනේ. හරි. එදා සම හැව්වේ. හරියට මම බලලා කියන්න. හරි. වෝල්ටේජ් ලියා ගන්න. මව්පුවරුවේ සර් මාතෘකාවක්ද? ඔව් මාතෘකාව ලියලා ඉවරනේ වෝල්ටේජ් කියලා. ඒකේ යටතේ ලියා ගන්න. මව්පුවරුවේ සර් මව්පුරුව කියන්නේ මදර්බෝඩ් එකනේ. වරහන් ඇතුලේ මදර්බෝඩ් කියලා දාගන්න. හරි සර්. මදර්බෝඩ් ලියා ගන්න. මව්පුවරුවේ motherboard හරි සර්. motherboard එක තුල හරි. motherboard එක තුල RAM එක නොමැති විට හරි සර්. RAM එකේ ස්ලොට් එක බලා RAM එකේ ස්ලොට් එක බලා සර් RAM එකේ ස්ලොට් එක බලා සර් ස්ලොට් කියද්දි ස්පෙලිංස් කියන්නකෝ. SLOT thank you sir. SLOT RAM එකේ ස්ලොට් RAM එකේ ස්ලොට් එක බලා හරි සර්. හරි. ඔන්න ළමයි මදර්බෝඩ් එකක් ගත්තා. හරි පේනවද මව්පුවරුව? ඔව් සර් පේනවා. දැන් අනිත් කැලේ ගැන හිතෙන් අතර ගන්න උතන තියෙන මම RAM එක හරි තියෙන තැන පෙන්නනවා මදර්බෝඩ් 5ක් විතර පෙන්නනවා. එතකොට මට එක එකනා කියන්න ඕන කොතනද RAM එක තියෙන්නේ කියලා. පේනවද මෙන්න මේ විදිහක? ඔව් සර්. හරි. මේකට කියනවා මොකක්ද? RAM slot කියලා. මොකක්ද? RAM slot. ඕකේ ලියලා තියෙන DIMM slot කියලා. ඕකේ ලියලා තියෙන මොකක්ද කියලාද? DIMM slot. DIMM කියලා. මෙතන ලියලා තියෙන මොකද්ද? DIMM කියලා.
හරිද? අපි මේක දන්නවා. එතකොට මේ මෙතන ගහලා තියෙනවා. එතන DDR1ද 2ද කියලා ගහලා තියෙනවා. නැත්තම් ගහලා තියෙනවා DIMM කියලා. හරිද? අන්න එතකොට ඒක තමයි RAM slot එක. එතකොට මේ RAM slot එක මෙන්න මේ විදිහට තියෙන්නේ. හරිද? හරිද ළමයි? බලාගත්තද RAM එක තියෙන විදිය? මේ තියෙන්නේ RAM එකේ slot එක. ඒ කියන්නේ motherboard එකේ RAM එකේ slot එක තමයි ওই විදිහට ඉන්නේ. RAM එක ඕකට ගහලා තියෙන ඕකට RAM එක ගහලා තියෙන්නේ නැද්ද? ගහලා නැහැ සර්. ගහලා නැහැ. RAM එකක් තව ඕකට high කරලා නැහැ. ওই තියෙන RAM එකේ slot එක විතරයි. මෙන්න මේ දෙක දෙපැත්තට ඇදලා high කරන්න තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ තමයි RAM slot එක. මෙන්න මේක මෙන්න මේ මෙතන. මෙන්න මේ මෙතන පේනව නේද? ඔව් සර්. පේනවා. ඔව් සර්. හරි. ඔන්න ඔය ඔතන RAM එකේ voltage එක ගහලා ඉන්නවා. මොකක්ද ගහලා ඉන්නේ? වෝල්ටේජ් එක. දැන් මව්පුරුවක් කවුරු හරි ගෙවල් වල තියෙනවා නම් අතින් අරන් බලන්න පුළුවන්. මෙතන ගහලා තියෙනවා voltage එක. 1.2ද 1.8ද 1.3ද කියලා. හරිද? මම පෙන්නනෝක දැන් මම දවසක මේක වීඩියෝ ඔන් කරලා ඉවරලා පෙන්නනවා RAM එකේ voltage එක මෙතන තියෙනවා. මෙන්න මෙතන තමයි දාලා තියෙන්නේ RAM එකේ voltage එක. හරිද? අපි අන්තිමට ලියලි වෙලා නතර කරේ කොතනද කියලා කිය. වෝල්ටේජ් එක බලන්න. මව්පුරුවේ ස්ලොට් කියන තැන බලා තුල RAM එක නොමැති විට RAM එකේ ස්ලොට් එක බලන්න. RAM එකේ slot එක බලා එහි ඇති voltage එක එහි ඇති voltage එක එහි ඇති voltage එක එහි ඇති voltage එක 3.3 නම් 3.3 නම් 3.3 නම් 3.3 නම් සර් 3 3.3 නම් 3 නම් SDR RAM එකක්ද SD ද සර්? SDR RAM එකක්ද 3.3 නම් මොකක්ද voltage එක 3.3 නම් RAM එක. STRM එකක්. 2.5 නම් DDR2 එක. DDR1 එක DDR එකක්. DDR එක 3.1 එක. DDR2 එක 3.3 නම් SDR එකක් හරිද ඊළඟට හරි සර්. 2.5/2.6 නම් DDR එකක් හරිද හරි සර්. කමාවක් දාලා 1.8යි නම් DRM පස්සේ මොනවාද? DDR2 එකක් නේ සර් 1.8. 1.8යි නම් DDR2 එකක් සර් SDR RAM SDR 3.3 නම් SDR 2.5/2.6යි නම් DDR 1.8යි නම් DDR2 හරි සර් එක. 1.8යි නම් DDR2 1.3/1.5යි නම් DDR3 එකක් DDR3 ඔව් 1.2යි නම් DDR4 එකක් 1.3/1.5යි නම් DDR3 එකක් හරි සර්. කියන්නකෝ. හරිද හරි සර්. DDR4 එකක් හරි බලන්න පළවෙනියට ඔන්න කියනවා ඔන්න බලන්න ආයෙ මුල ඉඳන් කියනවා 3.3 නම් SDR හරිද 2.5
2.5/2.6 නම් DDR හරිද? හරිද? හරි සර්. 1.8යි නම් වෝල්ටේජ් එක 1.8යි නම් DDR 2 එකක්. හරි සර්. 1.35/1.5යි නම් DDR 3 එකක්. හරිද? හරි සර්. 1.2යි නම් DDR 4 එකක්. හරිද? හරි සර්. හරිද? හරි. එතකොට අපි ඔන්න දැන් මම වෝල්ටේජ් එක බලන තැන පෙන්නවා ආයේ. එතකොට ඔයාලා කියන්න ඕන කොතනද කියලා. ඔන්න මම RAM කීපයක් මේවා කීපයක් දානවා. මදර්බෝඩ් කීපයක් කොතනද තියෙන කියලා කියන්න ඕනේ. හරි. දැන් මට කියන්න විශ්මි සුබෝධිනී RAM එක කොතනද තියෙන්නේ? මම අංක දානවා 1 2 3 4. ඔතනින් කීවෙනි බොත්තමේද RAM එක තියෙන්නේ? RAM එක හයි කරලා තියෙන තැන. දෙවෙනි එකේ. දෙවෙනි එකේ. හරි. හරි. කියන්න එපා අනිත් කට්ටිය. හරි. දැන් කියන්න අශේන් ප්‍රබසන. අශේන්. සර් ඔව්. පැහැදිලි නෑනේ. අශේන් ප්‍රබසර ඇහෙනව නේද? අශේන් ප්‍රභාසන 8125 නම්බර 10. හරිද? අශේන් හරිද? හරි. RAM එක කීවෙනි එකේ තියෙන්නේ? 4 වෙනි එකේ. හොඳ ළමයි. හරි. හරි. දැන් කියන්න සිතුම් කල්පන. සිතුම් කල්පන RAM එක තියෙන කීවෙනි එකේද? 4 4. හරි. මේකට කියනවා මොකක්ද? RAM slot කියලා. මොකක්ද? RAM slot. RAM slot එක. හරි. හරි. දැන් කියන්න ගිම්නි චාරුකා. බුත්නොදි කියන්න බලන්න RAM එක තියෙන මොකේද කියලා. කීයද? 2 RAM එක තියෙන 2. දෙක. හරි. හරි. ඊළඟට කියන පවනි RAM එක තියෙන කීයද? පවනි කියන RAM එක කීවෙනි ස්ලොට් එකේ තියෙන්නේ? පවනි 3 පොඩ්ඩයි නාදන් දාන්න. දැන් කියන්න. 2 2. සර් මම කියන්නද? දෙක වැරදි. දෙක වැරදි. දෙක වැරදි. දෙක වැරදි. එක. අයියෝ පොඩි ළමයිනොත් කියන්නේ. හරි. දැන් කියන්න පවනිගේ යාළුවගේ නම මොකක්ද? හසාර කියන්න බලන්න. RAM එක තියෙන කීවෙනි එකේද? 4 වෙනි එකේ. 4 වෙනි එකේ. හරි. හරි. දැන් තියෙන්නේ කීවෙනි එකේද කියලා කියන්න. හරි. දැන් කියන්න කෙනුල් කියන්න RAM එක තියෙන කීයද? කෙනුල් කියන්න. සර් මං කියන්න. චේතනා දෙවමිනී කියන්න RAM එක තියෙන කීයද? 3 සර්. 3. හොඳ ළමයා. අන්න එහෙම තමයි ඉන්න ඕන. හරි. සර් ඔව්. සර් උඩින් සවුත් බ්‍රිජ් කියලා එකක් තියෙන මොකද්ද? ඒක තමයි north bridge south bridge කියලා තියෙනවා. ඒ කියන්නේ bridge දෙකක් තියෙනවා. හරිද? ඒ north bridge එකයි south bridge එකයි. හරි. ඒ ටික තමයි එතන තියෙන්නේ. north bridge south bridge කියන්නේ අපේ තියෙනවා කම්පියුටරේ
සවුත් බ්‍රිජ් එකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ PCI slot එක, USB slot එක, sound card එක, network card එක, modem card එක. north bridge එකෙන් වෙන්නේ graphic ඒවට තමයි යන්නේ. හරි. thank you sir. සර් ඔක මං කියන්නම්. හරි කියන්න බලන්න. හතරවෙනි එකේ හතරවෙනි එකේ හරි. හරි. දැන් සිද්මි කියන්න. සිද්මි කියන්න බලන්න. සිද්මි සර් එක එක බෝඩ් වලට බ්‍රිජ් වෙනස්ද? එක එක බෝඩ් වල බ්‍රිජ් වෙනස්. සර් මං north bridge එකයි south bridge එකයි තමයි කොහොමද තියෙන්නේ. ඒ bridge එක තමයි හැම එකේම තියෙන්නේ. ඒනට සර් මේ පෙනුම වෙනම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මෙතන heat sink එක විතරයි වෙනස් වෙන්නේ. සිද්මි කීයද? සිද්මි RAM එක තියෙන්නේ කීයද? 4. 4 හරි. ඊළඟට කියන්න සුලක්ෂා. කියන්න බලන්න. මොකද්ද සර්? RAM එක තියෙන කීවෙනි එකේද? 4 4 හරි. හරි. දැන් කියන්න බලන්න විශ්ව. පොඩ්ඩක් ඉන්න විශ්ව දානවා. RAM එක තියෙන කීයද? එකේ. හරි. සර් මගෙන් දහන්නේ සර්. විශ්ව හරි හරි. දැන් ඔන්න ළමයි ඔන්න දැන් මට දැන් RAM එකක් නැති කම්පියුටර් එකක් ගේනවා. එතකොට මම කොතනින්ද වෝල්ටේජ් එක බලා ගන්න? මෙන්න මෙතන මැද්දෙන්. මෙතන 1.2 කියලා ගහලා තියෙනවා නම් මේ කහ පාට එකේ පොඩි ස්තනක් වගේ තියෙනවා. එතන 1.2 කියලා ගහලා තියෙනවා නම් 1.2 වෝල්ටේජ් එකේ එකක්. හරිද? එතකොට 1ද 2ද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට 1.3 තියෙනවනම් 1.8 තියෙනවනම් 2.5 තියෙනවනම් 2.6 තියෙනවනම් එතනින් බලලා අපිට පුළුවන් RAM එකේ වර්ගය හොයාගන්න. නැත්තම් අපිට පුළුවන් කට්ට කීයක් තියෙනවද කියලා බලා ගන්න. කටු දෙකක් තියෙනවනම් මොකක්ද? single generate කටු එකයි chip එක දිගට තියෙනවනම් DDR1 කටු එකයි chip එක පොඩි හරි මැදට තියෙනවනම් DDR2 DDR3 DDR3 හරි. හරි මැදට ගොඩක් එහාට එන්න තියෙනවා DDR3 හරි ගොඩක් එහාට වෙන්නම තියෙනවා DDR3 ඊට පස්සේ ආයෙ තව එකක් තියෙනවා තව RAM එකක් DDR4 හරි හරි දැන් බලමු DDR4 RAM එක කොහොමද හොයාගන්නේ කියලා හරිද හරි සර්. හරි ඔන්න දැන් බලා ගන්න DDR1 DDR2 DDR3 DDR4 හරි දැන් පේනවද මේක පේනවා සර් එනවා සර්. හරි දැන් මේක ෆොටෝ එකක් ගහගන්න අනෝට එක enable කරන්න. මොකක්ද අනෝට එක හරි 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 සර්. කොහොම ඉන්න පොඩ්ඩක්. හරි සර්. හරි සර් ෆොටෝ එකක් ගහගත්තා. හරිද ළමයි හරි සර්. දැන් මෙහෙමක හොයන්නේ මෙතන තියෙන මේ කට්ටේ මේ කට්ට තියෙන පේනවද කට්ට ඔව් සර්. ඒක ඒක දකුණු පැත්තට වැඩිනේ ඒක මොන පැත්තටද වැඩි දකුණු පැත්තට දකුණු පැත්තට DDR3 එකේ වැඩි මොන පැත්තටද වමට වමට DDR2 එකේ මොන කොහෙද තියෙන RAM එකේ DDR1 එක කොහොමද හොයාගන්නේ මැද ඒක දිගයිනේ DDR1 එක දිගයි chip එක chip එක දිගයි DDR1 එක chip එක
දිගයි. දිගයි හරි මැද ගිලි. හරි මැද තියෙන්නේ. හරි මැදට තියෙන. එතකොට එක chip එකෙන් හොයනවා. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. දැන් හොඳට තේරුණාද කට්ටියට? ඔව්. විශ්වට හරිද? තේරුණා සර්. හරි. එතකොට හසාරා තේරුණා සර්. චමිදු නම්බර 27 චමිදු හරි නිම්නාලක්ෂානි තේරුණාද තේරුණා සර්. නෙත්මි සර් මට තේරුණා නැහැ. හරි කාටද තේරුණ නැත්තේ ඉරෝස්ට හරි ඔන්න දැන් මෙහෙමයි දැන් අපේ කම්පියුටර් RAM වර්ග කීයක් තියෙනවද RAM වර්ග තියෙනවා SDR DDR DDR2 DDR3 DDR4 කියලා මොකක්ද තියෙන්නේ SDR DDR DDR2 DDR3 DDR4 කියලා SDR නම් කටු කීයද දෙකයි. දෙකයි කටු දෙකයි නම් මොකක්ද SDR. SDR කටු දෙකයි නම් SDR single data rate. Hello? Oh. කවුද මේ? IT වලට ඒකක්ද? අම්මා හොඳයිනේ මම දැනගෙන හිටියේ කොහොමත් ඔයාට ඒකක් එනවා කියලා හැබැයි. අපිට හරි සන්තෝෂයි. ඉතින් මේ මොනවාද තව රිසා? A5යි B2යි C1යි. මේ එතකොට මේ අනිත් එක්කන ගරයාගේ A8යිද අපේ අනිත් එක්කන? A8යි B1යි. එයාගේ IT වලට මොකක්ද? ඒකක්ද? හරි. බොහොම සන්තෝෂයි යා. හොඳයි යන්නේ ඔයාලා. හරි. අපි නම් මන් නම් දැනන් හිටියා තැනකට එයි කියලා. තියෙනවා. හරි මම පන්තියේ ඉන්නේ තියෙනවා. ජේසු පීටයි. හරි. රිසාට් ඇවිල්ලා. ළමයි අද රිසාට් ඇවිල්ලා නේද? ඔව් සර් මේ ඔව් සර්. අඩතරේ තියෙන්නේ සගේ පන්තියේ ඉදෙනෙත් දැන් ඔන්න SDR නම් කටු කීයද? දෙකයි. දෙකයි. හරිද? DDR නම් කටු එකයි chip එක දිගයි. DDR නම් කටු එකයි chip එක දිගයි. කටු එකයි chip එක දිගයි. ඒ කියන්නේ මෙන්න මේක. කටු එකයි chip එක දිගයි. දැන් පේනවද? මෙන්න මේක. පේනවද DDR RAM එක? ඔව් සර්. මේ DDR1 පේනවද? පේනවා සර්. මේ DDR2 පේනවද? පේනවා සර්. මේක DDR3 මේක DDR හරි. දැන් දැක්කද DDR1 එක? ඔව් සර්. හරි. DDR2 එක. මේක DDR3 එක. මේක DDR4 එක. ළමයි හරි සර්. DDR1 RAM එක දැක්කද chip එක දිගයි නේද? ඔව් සර්. හරි. DDR2 එක chip එක කොටයි හරි මැදට එන්නේ. තේරුණාද? ඔව් සර්. DDR3 එක chip එක කොටයි වමට බරව එන්නේ. DDR3 එක. DDR4 එකේ chip එක කොටයි දකුණු පැත්තට බරයි. දකුණු පැත්තට බරයි. දැන් හරිද විදිය තේරුම් ගත්තද අර මොන කතන්දරේ ඔව් සර්. මේ කතන්දරේ හරියටම හරි. ඔව් සර්. අර මේ වේගකට වඩා මේක හොඳටම ෂුවර් කරලා හොයාගන්න පුළුවන් RAM එක. කටු දෙකක් තියෙනවනම් SDR. single data rate එකක්. SDR එකක්. දැන් තේරුණාද? ඉරොස් තේරුණාද? dual data rate එක. dual data rate. ඉරොස් තේරුණාද? තේරුණා සර්. හරි. දැන් අපි යන් පොඩ්ඩක් ඊළඟ එකට. හරි. දැන් මේක සුට්ටක් නතර කරමු. හරි. දැන් ඊට පස්සේ තියෙනවා අපි ඊයේ අන්තිමට කරා මොකක්ද? RAM එකේ වගුව ලියාගත්ත අන්තිමට. RAM එකේ වගුව ලියාගත්තනේ. ඔව් සර් වගුව ලියාගත්තා. වගුව ලියාගත්තට කලින් එකක් තව ලියා ගන්න දුන්නා නේද? මෙන්න මේක. අපි 3ක් කරා 2ක් කරේ නෑ තව. හරි. දැන් අපි add more RAM to your PC ඊළඟට මාතෘකාව දාන check for spyware and viruses. හරිද?
ඒක ලියා ගන්න මාතෘකාව. මොකද්ද එතන මාතෘකාව? සර් හතරවෙනි එකනේ. ඔව් හතරවෙනි එක දාගන්න. මේ විදිහට මාතෘකාව. අද අලුත්ම දෙයක් උගන්වනවා Windows 10 වල අප්ඩේට් එක හරියට ඕපන් ඕෆ් කරන විදිය. ඒ කියන්නේ මේ කඩේ යන විදිහට මේ උගන්වන්නේ. රයිට් ක්ලික් කරලා මැනේජ් ගිහිල්ලා එතනින් ගිහිල්ලා සර්විසස් ගිහිල්ලා එතනින් ඩිසේබල් කරන එක නෙමෙයි මම උගන්වන්නේ. ඊට වඩා ඇඩ්වාන්ස් එකක්. ඒක තමයි හොඳම විදිය. අර කන්ට්‍රෝල් පාස් ආර ගහලා මේ අර SM අර මේ මොකද? SM මොකක්ද? සර් මාතෘකාව ලියාගත්තා. හරි. ලියා ගන්න ටක් ගාලා මාතෘකාව. සර් 7 ways එකද සර් Windows update එක ඕපන් කරන්න හැටි නේද? ඔව් ඔව්. සර් DDR මගේ දෙකක්ම වුණා. හරි මම කියනවා අද හොඳ ඕෆ් කරන විදියක්. ඒක සර් මාතෘකාව ලියන්න ඕන here are 7 නෑ නෑ 7 ways එක ඊයේ ලියලා තියෙන මාතෘකාව මෙන්න මේක ලියා ගන්න ඕනේ. ඒක මාතෘකාව අනු මාතෘකාව ඒක අරක ලියන්නේ නැහැ. ඒක අපි ඊයේ ලිව්වනේ. හරි ලියා ගන්න. පරිගණකයේ ඇති වෛරස් සර් සිලබස් MSc කියන එක නේද අර Windows update එක ඕක කරන්නේ? රන් බාර් එකේ ගහලා. නෑ නෑ ඒක නෙමෙයි. ඒක මම ඕක කරන්නේ කියන්නේ. ඒක වැරදි ක්‍රමේ. ඒක හරි ක්‍රමේ ඔයා දන්නේ නැහැ. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. පරිගණකයේ චුට්ටක් ආයි කියන්නකෝ. ඔය තියෙන්නේ පරිගණකයේ හරි මොකක්ද ලියුව එක තුට්ටක් කියන්න. පරිගණකයේ ඇති වෛරස්. පරිගණකයේ ඇති වෛරස්. සර් O level result මේ ආවේ සර්. ඔව් ඔව් ඔලේ රිසා. පරිගණකයේ ඇති වෛරස්. හරි සර්. පරිගණකයේ ඇති වෛරස් ඉවත් කර පරිගණකයේ ඇති වෛරස් ඉවත් කර එම වෛරස් කාඩ් එකෙන්ම ඉවත් කර පරිගණකයේ ඇති වෛරස් ඉවත් කර එම වෛරස් කාඩ් එකෙන්ම වෛරස් කාඩ් එකෙන්ම එම වෛරස් කාඩ් එකෙන්ම හරි සර්. viruses අයින් කරගත යුතුය. මොකද සර් ආයෙත් කියන්නේ. හරි සර්. viruses අයින් කරගත යුතුය. හරි ඊට පස්සේ ලියා ගන්න රෙකෝඩ් එකේ බලන්න. හරි ලියා ගන්න. හොඳම වෛරස් ගාඩ් එක වන්නේ ඒකටමද සර්? ඔව් හොඳම වෛරස් කාඩ් එක වන්නේ හොඳම එක. ඒ කියන්නේ ලෝකයේ හොඳම වෛරස් කාඩ් එක දැනට තියෙන. හැබැයි හොඳම වෛරස් කාඩ් එක වන්නේ ඒක දාපුවම ස්ලෝ වෙනවා. හරි මම දැන් කියන්නේ දැනට තියෙනවා වෛරස් කාඩ් 3-4ක්. හරිද? හොඳම එක තියෙනවා ඉස්සෙල්ලා. ඒක හැබැයි දැම්මම ස්ලෝ වෙනවා. ඒක දාන්න එපා. මං කියනවා තව ඊට වඩා හොඳ එකක්. හරි හොඳම වෛරස් කාඩ් එක වන්නේ ඇයි සර් හොඳම එක දාපුවම ස්ලෝ වෙන්නේ? හොඳම එකේ සිකියුරිටි එක වැඩි. එතකොට කම්පියුටරේ ස්ලෝ වෙන්න බලනවා. හරිද? ඒකට ටිකක් බරයි. ෆයිල් එක අප්ඩේට් එක බරයි. bit defend හොඳම වෛරස් ගාඩ් එක වන්නේ bit defend. ඒක තරුවක් දාලා ලියාගන්නද ඒකටම ලියාගන්නද? හොඳම වෛරස් ගාඩ් එක වන්නේ bit defend. ඒකටමද තරුවක් දාලාද? නෑ ඒකටම ලියන්න bit defend වෛරස් ගාඩ් එකයි. bit defend වෛරස් ගාඩ් එකයි. පරිගණකයක් ස්ලෝ නොවි
පරිගණකයක් ස්ලෝ නොවි ඒකටමද සර්? ඔව් ඒකම පරිගණකයක් ස්ලෝ නොවි පරිගණකයක් ස්ලෝ නොවි ඔව් ඒකම බිට් ඩිෆෙන්ඩයි සර් හොඳටම වෛරස් ගාඩ් එක වන්නේ පස්සේ මොනවද කිව්වේ? පරිගණකයක් ස්ට්‍රෝ පරිගණකයක් බිට් ඩිෆෙන්ඩ පරිගණකයක් ස්ලෝ නොවි වෛරස් වලින් ආරක්ෂා වීමට පරිගණකයක් ස්ලෝ නොවි වෛරස් වලින් ආරක්ෂා වීමට ඊසෙට් වෛරස් ගාඩ් එක මෙන්න මේ වගේ මිනිස්සෙක් ඉන්නවා ඇටකොටුවා ඒකේ ඇඳලා ඊසෙට් වෛරස් මොකද්ද වෛරස් පරිගණකයක් ස්ලෝ නොවි ඊසෙට් වෛරස් වලින් හරි පොඩ්ඩක් කියන්නකෝ අප්පා එක්කෙනෙක් කියන්න ඔක්කොම කියන්න එපා හොඳම වෛරස් ගාඩ් එක වන්නේ බිට් ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එකයි පරිගණකයක් ස්ලෝ නොවි වෛරස් වලින් ආරක්ෂා වීමට ඊසෙට් වෛරස් ගාඩ් එක පරිගණකයක් ස්ලෝ නොවි වෛරස් වලින් ආරක්ෂා වීමට ඊසෙට් වෛරස් ගාඩ් එක ඇටකොටු ඇඳ ගන්න ඕනේ. ඇටකොටු මිනිස්සයා ඉන්නේ කියලා මතක තියාගන්න. ඒතකොට කඩේට ගියාම ඒක රොබෝ කෙනෙක් නේ ඉන්නේ. අන්න හරි රොබෝ කෙනෙක් ඉන්නේ. ඇටකොටු රොබෝ කෙනෙක් ඉන්නේ. ඇටකොටු යකඩ වගේ මිනිස්සෙක් ඉන්නේ. ඇටකොටු නිකන් යකඩ වගේ රොබෝ කෙනෙක් ඉන්නේ. ඊසෙට් වෛරස් ගාඩ් එක ප්‍රමාණවත් වේ. සර් වෛරස් කියන්න අකුරු කියන්න. FIRUSC viruses වෛරස් ගාඩ් එක ප්‍රමාණවත් වේ නේද? ඊසෙට් වෛරස් ගාඩ් එක ප්‍රමාණවත් වේ. හරි. දැන් ඔන්න අපි කතා කරමු. දැන් අපි කම්පියුටර් එක ගද්දී. එතකොට අපි හිතන්න ඕනේ අපේ කම්පියුටරේට ගන්නකොට අපේ RAM එක ගැන මම දැන් කතා කරා. RAM එක වැඩි වෙද්දී කම්පියුටරේ ස්පීඩ් එක වැඩි වෙනවා. ප්‍රෝග්‍රෑම් ස්ටාර්ට්අප් එක අයින් කරන්න පුළුවන්. ස්ටාර්ට්අප් එකේ රන් වෙන ඒවා ටික අයින් කරනවා. අපිට අනවශ්‍ය අන්ඉන්ස්ටෝල් ප්‍රෝග්‍රෑම් අයින් කර ගන්නවා. කම්පියුටරේ RAM එක වැඩි කර ගන්නවා. ඊට පස්සේ වෛරසස් මොකක්ද වෙන්නේ? ඊසෙට් වෛරස් ගාඩ් එක දා ගන්නවා. අනිත් වෛරස් ගාඩ් දැම්මම මොකද වෙන්නේ? කම්පියුටරේ මොකක්ද වෙන්නේ? ස්ලෝ වෙනවා. හරි. එතකොට අපි වෛරස් වලින් ආරක්ෂා වෙන්න අපි හැමතිස්සෙම මොකද කරන්නේ? වෛරස් ගාඩ් එකෙන් වෛරස් ස්කෑන් කරන්න ඕනේ. වෛරස් ස්කෑන් කරනවට වගේම පුතේ මතක තියාගන්න ඕනේ හැමදාම වෛරස් ගාඩ් එක මත රයිට් ක්ලික් කරලා වෛරස් ගාඩ් එක මොන ගේට් කරන්න ඕනද? අප්ඩේට් කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕන? වෛරස් ගාඩ් එක වෛරසස් ස්කෑන් කරනවා වගේම වෛරස් වලින් ආරක්ෂා වෙන්න හැමතිස්සෙම අපි වෛරස් ගාඩ් එකේ අලුත් අප්ඩේට් එක දාගන්න ඕනේ. ඒ කියන්නේ වෛරස් ගාඩ් එක setup එක install කරනවා නෙමෙයි. වෛරස් ගාඩ් එකේම තියෙන අප්ඩේට් කියලා. ඒ වෛරස් ගාඩ් එක අප්ඩේට් කරන්න ඕනේ. මම නම් වෛරස් වලට බය නැහැ. මම කම්පියුටර් හදන්න දන්නවා. ඒක නිසා මම වෛරස් වලට බය නැහැ. ඒක නිසා මම වෛරස් ගාඩ් නැහැ මගේ. මට පෙන්වන්න දැන් මගේ වෛරස් ගාඩ් එකක් නැහැ. මගේ කම්පියුටරේට වෛරස් එන්නේ නැහැ. හරි. අප්ඩේට් කරන්නේ කොහොමද? අප්ඩේට් කරන්න මෙන්න මෙතන ගියාම වෛරස් ගාඩ් එක පෙන්වන්න කරනවා. දැන් මගේ මෙතන නෑ වෛරස් ගාඩ් එකක්. හරිද? දැන් මේක කියමු වෛරස් ගාඩ් එක. මේ බ්ලූටූත් කියන එක කියමු වෛරස් ගාඩ් එක. ඒ වෛරස් ගාඩ් එක මත රයිට් ක්ලික් කරනවා. මොකක්ද කරන්නේ? වෛරස් ගාඩ් එක මත රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරලා එතනින් දෙනවා අප්ඩේට් වෛරස් ගාඩ්. අප්ඩේට් කියලා තියෙනවා. හරි. හේෂන් වගේ වෛරස් ගාඩ් එකක් තියෙනවද? Windows එක තියෙනවද? සර් මේකේ දාලා නැහැ සර් වෛරස් ගාඩ්. මොන දැම්මේ? සර් Windows 10 වෙලා Windows 8 වෙලායි තියෙනවා. Windows 10 වලයි Windows 8 වලයි තියෙනවා වෛරස් ගාඩ් එකක් ඔටෝමැටිකලි එනවා. Windows Defend එක. හරි Windows Essential එක. ඔන්න ඔය ටික බලන්න වෛරස් ගාඩ් වල ඇති. සර් තියෙනවා. මම වෙනම වෛරස් ගාඩ් එකක් දැම්මේ. එතකොට ඔයා දැම්මේ මොකක්ද?
E set එක. I set එක තමයි virus guard වලින් හොඳ එක. ඒක දාපුවම වැඩි slow වෙන්නෙත් නැහැ. ඒකේ සර් මේ check for updates කියලා නෙන්නේ. ඔව් ඔව් එතන තියෙන update කියලා අන්න ඒක දුන්නාම හරි right click එකේ තියෙනවා. අර Windows 10 එකේ සර ළමයි දැන් ඔය update කියන ඒවා වචන වෙනස් වෙනවා check for update කියලා එනවා. එතකොට නැත්තම් උතන right click කරපුවම update කියලා වෙනවා. හරි. ඔව් හේෂන් කියන්න. අර MCF free කියලා එකක් තියෙන සර්. ඔව්. අන්නේ virus guard ඒක මේ 10 එකට එනවා. ඔව්. 10 එකට ආවා ඒක පොඩ්ඩක් slow වැඩි. ඒක කරපු ගමන් slow වෙන්න ගන්න වැඩි. ඔය ඒක හරියන්නේ නැහැ නේද වැඩි. අන්න ඒ හින්දා මේක තිබිච්චම මම අයින් කරා virus guard එක පොඩ්ඩක් slow වෙන වැඩි හින්දා. හරි. ඊළඟට තියෙනවා disk clean app and disk detachment. හරි ලියා ගන්න. මොකක්ද කියන්නේ? පස්වෙනි මාතෘකාව ලියා ගන්න පස්වෙනි මාතෘකාව. හරි සර්. එතකොට අර ඉස්සෙල්ලා ලියාගත්තේ 1කින් 4 කියලා දාගෙන ඕකෙන් 5 කියලා දාගන්න. ඔව් පහ ඔක ලියා ගන්න. 4 ලියලා ඉවරයිනේ 4 ගැන කතා කරලා ඉවරයි දැන් පස්වෙනි එක. පොඩ්ඩක් ඉන්න සර්. හරි සර්. හරිද? නැහැ සර්. හරි දක්ෂින් සයන් මයික් එක ඔෆ් කරගන්න. සර් ඉවරයි. චේතනා මයික් එක ඔෆ් කරගන්න. හරි. හරි ලියාගත්තද? ඔව් සර් ලියාගත්තා. හරි දැන් බලමු අපි ඩිස්ක් එක ක්ලීන් කරන ආකාරය. හරිද? ඒ කියන්නේ අපේ ඩිස්ක් එකේ තියෙනවා ටෙම්පරරි ෆයිල්. පේනවද මම කම්පියුටර් එකට ගියා ඩිස්ක් PC එකට ගියා පේනවද? ඔව් සර්. ඔයාලත් යන්න ඕනේ කම්පියුටර් එකට ඩිස්ක් PC එකට. හරිද? මේකට ගියා කම්පියුටර් කියන එකට ගියා. මේවට කියන මොකක් කියලාද මම මේවට කියන නම කිව්වා. දැන් මොකක් කියලාද කියන නම? disk නෑ drive. D drive නැත්තම් මොකක්ද partition මොකක්ද? පාටිෂන්. D drive එක මත right click කරා properties ගියා. අලියා ගන්න යන විදිය drive එකක් මත right click කර properties තෝරන්න. drive එකක් මත right click කර drive එකක් මත right click කර properties තෝරන්න. drive එකක් මත right click කර C drive හෝ D drive මත right click කර properties තෝරන්න. right. හරි සර් ලියුවා. හරි. එවිට ලැබෙන window එකෙන් සර් drive එකක් මත right click කර properties තෝරන්න. right click කරා properties තේරුවා. එවිට ලැබෙන window එකෙන් මේකෙන් disk clean up මෙලියා එවිට ලැබෙන window එකෙන් disk clean up ඔයති සර් චුට්ටක් ආයි කියන්නකෝ එවිට ලැබෙන window එකෙන් disk clean up තෝරන්න ඔයති හරි සර් ඒක ලිව්වා. හරිද? එතකොට ඔක්කොම කැපෙනවද? ඔව් නෑ එතකොට කැපෙනවා ඔහොම ඉන්න මං කියන්නම්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා රීසයිකල් බින් එක. මම ඔක්කොම ඒක කරලා තියෙන ඉඳ මගේ වැඩියෙන් නෑ ෆයිල්ලා. මේකට ගියා ක්ලීන් දුන්නා. මෙතන ටෙම්පරරි ෆයිල් කියලා වැටලා තියෙනවා ඔයාලගේ. ටෙම්පරරි ෆයිල් ගොඩක්. ඒවට ටික දාලා ක්ලීන් කියන එක දෙන්න. එතකොට තියෙන ඔක්කොම යනවාද? ඔව් එතන ටෙම්පරරි ෆයිල් ටික ඔක්කොම ටික අයින් වෙලා යනවා. සර් ඔව් සර් මගේ වැඩියෙන් පිළිලා තියෙන්නේ අර delivery optimization files කියලා. එතන tools වල තියෙන එක. ඔව් සර් ඒක ටික් එකක් දුන්නට කමක් නැද්ද? ඒක ඔප්ටිමයිස් කරලා මේවා ගන්න ඕනේ. එතකොට ඒකත් අර දැන් ඊළඟට ඒක තමයි කියලා දෙන්න යන්නේ. ඔප්ටිමයිස් කරන එක. ඒක Windows 10 වලින් පෙන්නන්න. මගේ 17 ඇනලයිස් කරලා ඔප්ටිමයිස් කරන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. හරිද? හරිද ළමයි? හරිද?
සර් ඉවරයි සර්. හරි තව ක්‍රමයක් තියෙනවා දෙවෙනි ක්‍රමය මේක දැන් 10 වලින් හේෂාංශ උතරින් පොඩ්ඩක් ආයෙ පෙන්නන්නකො. මෙතෙන් ඩිස්ක් ක්ලීන් අප් ගියා මෙතනින් රීසයිකල් බින් දුන්නා ක්ලීන් අප් සිස්ටම් දුන්නා. ඔයාලා දැන් 10 වලින් ඩිස්ක් තෝරන්න කිව්වන් පස්සේ ඉවරද? නෑ ඩිස්ක් එක ඩිස්ක් ක්ලීන් අප් ඩිස්ක් එක තෝරනවා මෙතනින් තෝරන්න ඕන ඩිස්ක් ක්ලීන් අප් කියන එක. තේරුවාට පස්සේ මෙන්න මේ වගේ කොටුවක් එනවා. පේනවද ඇවිල්ලා තියෙනවා? පේනවා. පේනවද ඇවිල්ලා තියෙනවා? හරි. මේකෙන් අපිට අවශ්‍ය ෆයිල් ටික පෙන්නනවා. මෙහෙම පල්ලයට 4ක් 5ක් පෙන්නනවා. ඒවා ටික සිලෙක්ට් කරලා ඉවරලා ඩිලීට් ෆයිල් හරි ක්ලීන් ෆයිල් හරි දෙන්න. හරි. දැන් හේෂාන්සර්ගේ Windows 10 එකනොත් පෙන්නනවා. කොහොම ඉන්න හරියට ඔව් ඩිස්ක් ක්ලීන් අප් අපුවම මොකද? ඩිස්ක් ක්ලීන් අප් කොබන් ඉතින් මෙතන ඔයා ටික් ටික දාන්න ඕන පුතා. ඒ කියන්නේ ඔයාගේ ඩිස්ක් එක හොඳට ඇති. ඒ කියන්නේ ඔයාගේ ඩිස්ක් එකේ මොනවත් නැහැ. හිස් ඉඩක් තියෙන ඩිස්ක් එකක් ඇත්තේ. ඒකයි. හරි. ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? ඒ විදිහටම ගියාට පස්සේ ප්‍රොපර්ටිස් එකට ටූල්ස් යන්න ඕන. මොකටද යන්නේ? ටූල්ස් බලන්න තියනවද කියලා. මේක කරපුවම කම්පියුටරේ වේගවත් වෙනවා. සර් එකත් ලියා ගන්නද? ඔව් ඒකත් ලියා ගන්න. ඒක දැන් Windows 10 වලින් පෙන්නනවා ඒ chance. සර් ඩිස්ක් තෝරන්න කිව්වන් පස්සේ මොකක්ද ලියාගන්නේ? ඩිස්ක් ක්ලීන් අප් එක ඉවර කරාද ඒ මාතෘකාව ඉවර කරන්න. ඊට පස්සේ මෙතනින් ටික් ටික දැම්ම ඕකේ කරා. හරිද? ඩිලීට් ෆයිල් දුන්නා ඔන්න ඔය විදියට. හරිද? ඊට පස්සේ ගියා ටූල්ස් කියන එකට. සර් ඒක කොහොමද ලියාගන්නේ? ඒ එතනම යටින් ලියා ගන්න ඕක දෙවෙනි පියවර. සර් ටූල්ස් එකට ගිහින් ටූල්ස් එකට ගිහලා මෙන්න මේක detachment now කියන එක. දැන් ඒක Windows 10 වලින් පෙන්නයි ඒ chance. සර් පොඩ්ඩක් ආයි කියනවාද? හරි දැන් හොම වෙන්න Windows 10 වලින් පෙන්න මේක ලියා ගන්න. tools ගියා disk detachment නේද? හේෂාන් ඔව් සර්. හරි Windows 10 එකෙන් පෙන්නන මම ඔන්න ස්ටොප් කරනවා sharing එක. හරි සර්. Windows 10 කියලා මාතෘකාවක් දාලා ලියා ගන්නද? Windows 10 කියලා මාතෘකාවක් දාලා ලියා ගන්න. සර් එකත් ලියා ගන්න ඕනද? හරි ළමයි. හරි. සර් හරි. ඕන් දැන් මේ තියෙන Windows 10 එකේ 10 එකේ ඔයාලට මේ this PC එක පෙන්වන විදිය. එතකොට දැන් සර් පෙන්වන විදියට මම ඕන් දැන් මගේ එකේ තියෙනවා local disk D කියන එකේ. ඔන්න දැන් මම property කියන එකට යනවා. ඔයාලට පේනවද දැන්? හැමෝටම පේනව නේද? ඔව් සර් ඔන්න දැන් මගේ එකෙත් මම පේනවා දැන් disk clean up කියන එක. හරි. ඔන්න දැන් disk clean up කියන එක තියෙනවා. මගේ එකේ දැන් තෝරන්න දෙයක් තියෙනවද මෙතන? නැහැ. තියෙනවා මගේ එකේ නම් මෙතන මේ නෑ. මේකේ බයිට් ගණක් නෑ නේද? බිංදුවයි. එතකොට මගේ එකේ clean up කරන්න නෑ. හරි. ඔයාලට මේක පේනවනේ හැමෝටම. හරි නේද? ඔව් සර් ආයෙ පොඩ්ඩක් පෙන්නන්න ඕක කරන හැටි. මෙතනට ගියා. ඔන්න දැන් මම මේ දැන් D එකෙන් පෙන්නන්නේ. properties ගියා. ඊට පස්සේ disk clean up කියන එක. ඔන්න දැන් disk clean up එක මම ක්ලික් කරා. එතන ඔයාලට පේනවද මේ? දැන් එතන මගේ clean up කරන්න මේ. හරි නේද? හරි සර් හරි. ඊට අමතරව දැන් tool කියන option එකේදී මෙතන දැන් ඕන් tool කියන එකට යනවා. tool ගියාට පස්සේ දැන් 7 එකේ නම් ටුක්ටක් වෙන විදිහකට තිබ්බේ. එතකොට දැන් මේ 10 එකේදී තියෙන්නේ optimize කියලා ඔයාලට පෙන්වන්නේ. එතකොට මේ විදිහට ඔයාලට optimize කියලා මෙන්න මේ විදිහට පෙන්වනවා. live sir ලියා ගන්න ඉක්කොන හරිනේ ඒක ඔප්ටිමයිස් එක ඇනලයිස් කරලා ඔප්ටිමයිස් කරන්න කියලා. මෙයාලා නැත්තර ඩිපාර්ට්මන්ට් එක වෙන්න ලියා ගන්නද 7 එකේ. ඔව්.
මේ තියෙන 10 එකේදී 10 එකේදී ඔප්ටිමයිස් කියන එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ටිමයිස් ඩ්‍රයිවර්ස් කියලා එනවා. ඊට මෙතනින් මේ ඇනලයිස් සහ ඔප්ටිමයිස් කියලා තියෙනවා මේ. හරි නේද? ලියා ගන්න දන්න ස්ක්‍රීන්ෂොට් එකකට ගහ ගන්න. හරිද ළමයි? ඇනලයිස් ඔප්ටිමයිස් ඇනලයිස් ඔබලා ආය ඔප්ටිමයිස් ඔබන්න. එතකොට හරි. එතකොට ඩිස්ක් එකේ දේවල් ක්ලියර් වෙලා යනවා. ඔය ටෙම්පරරි ෆයිල් එතකොට ඔය හැමතැනම තියෙන විසිරීලා තියෙන ෆෝල්ඩර්ස් එතකොට ඉඩ අරන් තියෙන තැන් අපි දන්නේ නැතුව අපේ ෆෝල්ඩර්ස් හදලා තියෙනවා කම්පියුටරේ. ඒ ඉඩ අරන් තියෙන තැන් දැන් මගේ නම් ගොඩාක් ගැටලු නෑ මොකද මේක මෑත කාලේ ගත්ත හින්දා ඉතින් තාම ඉතින් ලොකුවට මේ ප්‍රශ්න නෑ මේකේ. ඔව්. ඔව් කියන්නේ ඩිස්ක් ක්ලීන් අප් එකේ උනත් ඔයාලට පේන්නේ නැති නෙමෙයි. හරි නේද? මම අර ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තා නේ. එතකොට අපිට ඕන ෆෝල්ඩර්ස් එකකින් කැපෙන්නේ නැද්ද? නෑ ඕන ෆෝල්ඩර්ස් කැපෙන්නේ නෑ. ඔය අනවශ්‍ය ෆෝල්ඩර්ස් විතරයි කැපෙන්නේ. අනවශ්‍ය ෆෝල්ඩර්ස් කියන්නේ සර් අනවශ්‍ය ෆෝල්ඩර්ස් කියන්නේ දැන් අපි කියමු දැන් Word එකේ Word ෆයිල් එකේ තව ෆයිල් එකක් ගහනවා. ඒ කියන්නේ බෑකප් එකක් ගහනවා. Word ෆයිල් එක අපි දැන් කියමු ලහිරු කියලා අදලා තියෙනවා කියලා. එතකොට ඒකේ තව බෑකප් එකක් ගහනවා තව ලහිරුත් කියලා. ඒක ඔටෝමැටිකලි අපි දන්නෙත් නෑ එහෙම සේව් වෙලා තියෙනවා. එතකොට අපි හිතමු දැන් ටෙම්පරරි ෆයිල් අපි දන්නේ ටෙම්පරරි ෆයිල්ස් කම්පියුටර් සේව් වෙලා තියෙනවා. ඒ වගේ ටෙම්පරරි ෆයිල් ගහපුවාම ඒවා ක්ලීන් කරගන්න ඕනේ. ඒක පෙන්නනවා 7 එකේ නම් මෙන්න මේ විදියට. පේනවද? ඔන්න බලා ගන්න 7 එකේ පෙන්නනවා මෙන්න මේ විදියට. රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාම ටූල්ස් වල ඩිටැච්මන්ට් වල රතු පාටින් පෙන්නනවා. 7 එකේ පෙන්නනවා. එතන 100ක් යන්න ඕනේ. ඇනලයිස් කරලා ඩිටැච්මන්ට් එන්න ඕනේ. එතකොට තමයි මේ කම්පියුටරේ හරියන්නේ. එතකොට තමයි මේ ස්ලෝ ගතිය මේ හරියන්නේ. දැන් මේක ගොඩක් කියලා යනවා. මගේ එකේ ගොඩක් තියෙනවා ඒ වගේ. මම මේවා කර කර ඉන්න ඇති මම RAM එකක් ගහලා ස්පීඩ් කරලා දාලා දානවා. හරි. එතකොට මෙන්න මේ වගේ ඒවා කරපුවම සාමාන්‍යයෙන් ස්පීඩ් එක අඩු වෙන ඒවා ඒක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ D එක ඕනනම් ඇනලයිස් කරා ආයෙ මේක ගියාට පස්සේ ඩිෆ්ටිපැච් කියන එක දුන්නා. හරි. එතකොට මේකෙන් වෙන්නේ පරිගණකයේ වේගවත් වෙන එක තමයි. මේ පේන්නේ නැද්ද මේ අනවශ්‍ය ෆයිල් මේ ඇදලා තියෙනවා. ඔයාලට එතනින් ටිකක් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතන ඇදලා තියෙනවා මේ. පේනවද? මේ කුඩු විසිරීලා තියෙන ෆයිල් ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ කම්පියුටරේ විසිරීලා තියෙන ෆයිල් පේනවද නිකන් මේ ඇදලා තියෙනවා මේ. එක එක ෆයිල් ඇදලා තියෙනවා දැක්කද? ඒ වගේ විසිරීලා තියෙන ෆයිල් තමයි කියන්නේ. ඒ ෆයිල් ටික අපි එක තැනකට එකතු කරගන්න එක තමයි උතනින් කරන්නේ. එකතු කරලා ඒක අයින් කරලා දානවා. එතකොට hard disk එක clean වෙනවා. ඔය දැන් මගේ hard disk එක එකක් clean වෙනවා ටක් ගාලා එකක් තාම යනවා. 52 එකක් 80. හරි. ඔන්නකොයි ඒ දේ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා අපේ කම්පියුටරේට hard drive එකක් තියෙනවා. ඒ කියන්නේ කම්පියුටරේට hard drive එකක් ඇතුළත් කරන්න ඕනේ. hard drive එකක් ඇතුළත් කරනවා කියන්නේ කම්පියුටරේට දාන්න ඕන hard drive එකක්. hard drive තියෙනවා SSD hard drive. ඉස්සර normal ආවා SATA කියලා ආවා ID කියලා ආවා. දැන් එන්නේ මොකද්ද? SSD hard disk එක. SSD. ඒකට කියනවා solid state device කියලා. මොකක්ද කියන්නේ? solid device. දැන් ඉස්සර අපේ දැන් ඔය අපේ පෙන් එක වගේ. පෙන් එක වගේ ඉතා ඉක්මනට ඒක වේගවත්. හරිද? දැන් ඉස්සරම ආයේ මොකක්ද? ID hard disk. ඊට පස්සේ ආවා SATA hard disk. හරිද? ID hard disk SATA hard disk. හරිද? කියලා hard disk වර්ග ආවා. හරිද? එතකොට ID SATA කියලා දෙකක් ආවා. මේක ටිකක් පරණයි. තාම මේක වෙළඳ පොලේ තියෙනවා. ඊට පස්සේ එයා බැලුවා මේකේ SATA hard disk එකේ යද්දි වෙලාව ටිකක් වැඩිපුර යනවා. ඒ කියන්නේ මේක ලෝඩ් වෙන්න වෙලාව වැඩිපුර යනවා. හැබැයි SSD ඝන තත්ත්වයේ එකක් දාගත්තොත් ඒක අපේ ටයිම් එක ඉතුරු වෙනවා. මොකද ඉතුරු වෙනවා කියන්නේ දැන් මේක Windows එක ලෝඩ් වෙන්න ගියොත් තප්පරයක් වගේ පොඩි කාලෙකදී ටක් ගාලා Windows එක ඕපන් වෙනවා. තප්පර දෙකක් තුනක් ඇද්දි ඕපන් වෙනවා. සාමාන්‍යයෙන් Windows 10 දාපුවම ගොඩක් කම්පියුටර් වල තප්පර විනාඩි 10ක් විතර යනවනේ ඔක ලෝඩ් වෙන්න. හැබැයි ඒක වෙන්නේ නැහැ මේ SSD hard එකක් දැම්මම. ඉතා ඉක්මනට පරිගණකේ ඔන් වෙනවා. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් කම්පියුටරයක් හදද්දී හරි කොහෙන් හරි ගද්දී SSD hard එකක් ගන්නෙ. මොකද SSD hard එකක් ගාන මම කියන්නම් දැන් කීයක් වෙනවද කියලා වෙළඳ පොලේ. අන්තිමට මම ගත්තේ 15000යි. ඒ hard එක ගණන්. තේරුණාද? 1 terabyte එකක් 24කට තමයි ගෙනාවේ. දැන් කීයද දන්නේ
දැන් කීයද කියලා මම දන්නේ hard disk එකක්ද? හાર્ඩ් එක කාඩ් එක. ඒ කියන්නේ SSD hard එක. ඒක දාපුවම අපේ කම්පියුටරේ වේගවත් වෙනවා. සර් සාමාන්‍ය වන්ඩේ සර් දැන් කීයද දන්නේ ටෙරාබයිට් එක 24කට 25කට ගෙනාවා. දැන් 30 ගණන් 40 ගණන් ගිහලත් දන්නේ. සර් 1 ටෙරාබයිට් පෙන්නයක් කීයක් විතර වෙනවද? 1 ටෙරාබයිට් පෙන්නම් ඉස්සර තිබුණේ අඩුවට eBay වල රුපියල් 2000කට ඒ ගානට දැන් කීයද කියලා කියන්න බෑ මට දැන් ගණන් කීයද කියලා. හරි. ඊට පස්සේ තියෙනවා GB 120 රුපියල් 6500යි. GB 120 කීයද? 6500යි. GB 120 6500යි. GB 120 6500යි. දැන් එතකොට තේරුම් ගත්තයිනේ කොච්චර GB 1 ටෙරාබයිට් එකක් කීයද කියලා. GB 120ක් 6500 න. හරි. ඊට පස්සේ තියෙනවා take the look at your web browser. මොකක්ද අපේ web browser එක. හරි. ඊළඟ මාතෘකාව දාන්න consider startup SSD කියලා. ලියාගන්න. සර් පොඩ්ඩක්. මොකද්ද? ඔය තියෙන්නේ 6 වෙනි එක මාතෘකාව දාන්න. හරි සර් ලිව්වා සර්. හරි. හරි ඔක්කොමල්ලා දැම්මද මාතෘකාව? ඈ සර් පොඩ්ඩක් ඉන්න. හරිද? හරි සර්. හරි සර්. ලියාගන්න. පරිගණකයට SSD hard එකක් පරිගණකයට SSD hard එකක් සම්බන්ධ කළ විට SSD hard එකක් සම්බන්ධ කළ විට ඉතා වේගවත් ලෙස මොකද්ද? පරිගණකයට SSD hard disk එකක් සම්බන්ධ කළ විට ඉතා වේගවත් ලෙස පරිගණකයේ පණ ගැන්වේ. සර් සම්බන්ධ කළ විට ඉතා වේගවත් ලෙස පරිගණකයේ පණ ගැන්වෙන්නේ ඉතා වේගවත් ලෙස පරිගණකයේ පණ ගැන්වේ. එතකොට කම්පියුටරේට තව එකක් තමයි ඉන්ටර්නෙට් යනකොට හොඳ වෙබ් බ්‍රවුසර් එකක් තියෙන්න ඕන. දැන් ලෝකයේ වැඩියෙන්ම වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරන මොකක්ද? Google Chrome. Google Chrome එක. ඒක තමයි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. හරිද? හරි. ෆයර්බෝල් එකකුත් කියලා එකක් තියෙනවනේ. ඔව් ෆයර්වෝල් කියලා එකක් Firefox කියලා එකක් තියෙනවා. Mozilla Firefox කියලා වෙබ් අඩවියකුත් තියෙනවා. ඒකට වඩා Google Chrome එක තමයි දැන් හොඳයි. හරි. ඒක වැඩියෙන් කට්ටිය පාවිච්චි කරනවා. හරි. හරිද ළමයි? පෙරාස එක. හරිද? හරි සර්. හරි. හරි සර්. හරි සර්. හරි. අද තව පොඩි එකක් තියෙනවා අපිට ඒක කරගන්න බැරුව ගියා අර
කොටේෂන් එක හදද්දී සමහරක් ළමයිගේ පොඩි ගැටලු ඇවිල්ලා. එතකොට එක ගැටලුවක් තමයි සමහරක් ළමයි කතා කරලා තියෙනවා ටේබල් එකක් ගත්තම ටේබල් එකේ ඔන්න දැන් මම ටේබල් එකක් ගන්නවා. ටේබල් එක ගත්ත තේරුණාද? ඔව් සර්. හරි. ඔන්න බලන්න පුතේ ටේබල් එකක් ගත්තට පස්සේ මට ඕනේ මේ ටේබල් දෙක එකතු කරන්න. මට ඕනේ මේ ටේබල් දෙක එකතු කරන්න. මේ පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරන්න. ඒකට කියනවා merge cell කියලා. මොකක්ද කියන්නේ? merge cell. සෙල් දෙකක් එකතු කරා. පේනවද සෙල් දෙකක් එකතු කරා? ඔව් සර්. ඔන්න බලන්න තව එකක් මේ සෙල් දෙක එකතු කරා වගේම මේක කඩනවා කොලම්ස් 4කට මේ සෙල් දෙකෙන්. මේ සෙල් කොලම්ස් දෙකෙන් මම කඩනවා කොලම්ස් 4කට. බලන්න කඩනවා මම. හරිද? එතකොට තියෙනවා ලේඅවුට් එකට ගියා. ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට ආපහු සිලෙක්ට් කරගත්තා. පේනවද සිලෙක්ට් කරනවා. ඊට පස්සේ තියෙනවා ලේඅවුට් කියලා ටැබ් එකක්. පේනවද ලේඅවුට් කියන මේ ටැබ් එක නෙමෙයි මේ අලුත් ලේඅවුට් කියන ඩිසයින් එකට එහා පැත්තේ එනවා. පේනවද? ඔව් සර්. ඔව් සර්. හරි. එතනින් එනවා ස්ප්ලිට් සෙල්. මොකක්ද යන්නේ? ස්ප්ලිට් සෙල්. බලන්න කොලම්ස් 4යි. රෝස් 3යි. දැක්කද කඩුවක් කොලම්ස් 4කටයි රෝස් 3කටයි? ඔව් සර්. ඔන්න මම ආයෙ පෙන්නනවා. හරි. ඔන්න බලන්න. සෙල් දෙකක් එකතු කර ගැනීමේදී අපි කරන්න ඕනේ කොලම්ස් දෙකක් එකතු කර ගන්නකොට අපි මේ කොලම්ස් දෙක සිලෙක්ට් කරලා ලේඅවුට් එකට ගිහිල්ලා merge cell. හරිද? හරිද ළමයි? හරි. පවනි හරිද? ආයි මුලින්ම කියලා දෙන්න පුළුවන්. ආයි කියලා දෙන්න. හරි ආයි කියලා දෙනවා. මේ කොලම්ස් දෙක සිලෙක්ට් කරා. හරිද? මේ කොලම්ස් දෙක සිලෙක්ට් කරා. මේ කොලම්ස් දෙක සිලෙක්ට් කරා මේ විදිහට. හරිද? ඊට පස්සේ ලේඅවුට් කියන එකට ගියා. හරිද? ඊළඟට merge cell. හරිද? හරිද ළමයි? හරි. හරි සර්. හරි සර්. ඊට කලින් කරපු එකක් චුට්ටක් කියලා දෙන්න. හරි. ඊට පස්සේ ආයෙ ලේඅවුට් එකට ගියා. අපිට කොලම්ස් දෙකකටයි රෝස් දෙකකටයි කඩන්න ඕන නම් ස්ප්ලිට් සෙල්. සර් මොකද ස්ප්ලිට් ටේබල් කියලා තියෙන්නේ? ඒක මේ ටේබල් එක ස්ප්ලිට් කරන්න පුළුවන්. බලන්න මොකද උනේ? දෙකකට කැඩුනා. දෙකකට කැඩුනා. ඔන්න මෙතනින් ගියා merge cell. ඉස්සෙල්ලාම සෙල් දෙකක් merge කරගන්නේ කොහොමද? merge cell. ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒක තමයි වැඩියෙන්ම භාවිතා වන්නේ. එතකොට මේ හතරම එකක් කරන්න ඕනේ. මේ තුනම එකක් කරන්න ඕනේ. merge. දැක්කද? අර කොටේෂන් නැගීමේ තියෙනවා. merge කරගන්න ඕනේ. දැක්කද merge කරගත්ත විදිය? දැන් අපි මෙතනින් පල්ලහැට තව pro එකක් ගන්න ඕනේ. සර් මම ඒකට ඇන්ද එකක්. නෑ අඳින්න ක්‍රමෙත් හරි. මෙන්න මෙතන තියන්න ඕන කර්සර් එක. මේක ඇතුළේ නෙමෙයි තියන්නේ. මේකෙන් එළියේ. පේනවද තිබ්බ එළියේ? ඔව් සර්. පිටත කරන්නේ නේද? ඇතුළේ නෙමෙයි එළියේ. එළියේ ක්ලික් කරලා එන්ටර් කරා. දැක්කද ආවා? ඔව් සර් දැක්කා. දැක්කද ආවා? ඔව් සර් දැක්කා. හරි. ඔන්න එතකොට තව එකක් තනි එකක් ගන්න එතකොට සර් යටට. තනි එකක් යටට ගන්න. ඉතින් තනි එකක් යටට ගන්න නෙමෙයිම කරේ. ඔන්න ගත්ත යටට තනි එකක්. නෑ තනි එක මේ එක කොටුවක් ගන්න යන මේ කොලම්ස් එකක්. කොලම්ස් එකක් ගන්න අර ලේඅවුට් එකටම ගියා. මෙතන තියෙනවා left column. කොයි පැත්තටද දෙන්න ඕන කියලා. right column. දැක්කද එකක් ගත්තා. අන්න එකක් ගත්තා. පල්ලහැට එන්න ඕන. මෙතන තිබ්බා below කියන එක එබුවා. දැක්කද? හරිද ළමයි? හරි හරි. එතකොට මෙතන තව එකක් පුළුවන්. මේක ඇද හැලයට හරවන්න පුළුවන්. ඒකට කියනවා text direction. මොකක්ද?
text direction. ඒක එතකොට ඇල හැඩයට වදින්න. මේක සිලෙක්ට් කරා text direction. නෑ සර් මේ තනි එකක් ගන්නෙ. සර් වගුවේ merge කරන්න දෙන්න. තනි එකක් ගන්න නම් මෙහෙම merge කරන්න. වගුවේ අර මුල් කොටු ඇතුළත වගුව ගහද්දී ඒ මුල් කොටු ටික කොහමද සර් ඇල කරන්නේ? මොකක්ද වගුව ගහද්දී මුල් කොටු ටික ඇල කරන්න. මේ තියෙන මෙන්න මෙහෙම සිලෙක්ට් කරා. මෙතන තියෙනවා text direction. ඔන්න මුල කොටු ඇල කරා. ඔය තියෙන සර් අකුරු නෙවෙයි කොටු. තනි එක තනි කොටුවක් පල්ලෙහාට ගන්නෙ කොහොමද? තනි කොටුවක් පල්ලෙහාට ගන්න කියන්නේ මොකක්ද කියන්නේ? මෙන්න මෙහෙමද? නෑ සර් මේ අහන්නේ අර ටෝටල් කියලා අර තනි එකක් අන්තිම ටේබල් එකේ පල්ලෙහාටම නිකන් එකක් අරන් තියෙනවා. එකක් ගන්න. තනි එකක් ගන්න. එතකොට කරලා තියෙන්නේ මේ ටික ඔක්කොම ටික මේවා කරලා තියෙනවා. merge කරලා අයින් කරලා දාලා තියෙන්නේ. එතකොට මේ හිස් කරන්න ඕන මේ ටික. කීපයක් හිස් කරලා දාලා තමයි ගන්න වෙන්නේ. තනි එකක් කරන් තිබ්බ දෙකේ අර නෑ සර් එහෙම නෙමෙයි. තනි කොටුවක් පල්ලෙහාට එකක් විතරක් ගන්න. එකක් ගන්න නම් මෙතනින් ඩ්‍රෝ කරන්න තියෙන්නේ. ඒක ඇන්ද එතකොට කර්සර් එක තියන්න බෑනේ. අපේ කර්සර් එක තියන්න. ඇතුළ නෙමෙයි. එහෙනම් මේ එළිය ටයිප් කරන්නේ. එහෙම බෑනේ අර. එළිය ටයිප් කරන්න. කර්සර් එක එන්නේ නෑනේ. දැන් මෙහෙම කොටුව අඳිනවනේ. හරි දැන් කොටුව ඇඳලානේ. හරි. කොටුව ඇඳලා පස්සේ එළිය ටයිප් කරන්න. මෙතන ටයිප් කරන්නද බැරි? එතකොට එළිය ටයිප් කරන්න ඕන නම් මෙන්න මෙහෙම ගත්තා. ඒකේ ෂේප් එකට ගියා. ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා. ටයිප් කරා. ටෙක්ස්ට් බොක්ස් එකේ ලයින් එක රයිට් ක්ලික් කරා. ෆෝමැට් ලයින් එක දාගත්තා මේක. මේ no color දැම්මා. හරි. එතකොට මොනවද පේන්නේ නැහැ ටයිප් වෙලා තියෙන්නේ. කොහොමද? ඔව් සර්. තමන් කරපු එක මේකක් දාන්නම්කෝ සර්. දැන් දාන්න බන්න ඔහොම WhatsApp එකට දාන්න. අර ටයිප් කරේ සර් මේ වගුව ඇතුළේ සර්. එන්න ඒ කොටු ටික ඇදේට ගන්න කොහොමද සර්? ඒ කියන්නේ මේ කොටු දැදේද ගන්න ඕන කියලා කියන්නේ. ඔව් සර්. මේ කොටු ඇද කරන්න බෑ. ඒක ඇද කරන්න Excel වල පුළුවන් මේක ඇද කරන්න බෑ. මේකේ පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එක ඇද කර දාගන්න. මේ ඇදේ හරවන ක්‍රමයකුත් තියෙනවා. මෙතනින් ගිහලා මේ බෝඩර් එක දීලා එතන ඇති page board මෙතනින් ඇද කරන්න බෑ. හරි. එතකොට මේකෙන් ටෙක්ස්ට් එක තමයි ඇද කරන්න පුළුවන්. මේ බෝඩර් එක එහාට මෙහාට ඇල හැඩයට අරගන්න බෑ. අර Excel වල නම් ඒ ටෙක්ස්ට් එක නෙමෙයි මේකම සෙල් එකක්ම ඇල කර හැකි Excel වලින්. හරිද? හරි සර්. එතකොට අර මතක තමයි ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න. රයිට් ක්ලික් කරා මර්ජ් කරා. හරි ඕක එවන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරන්නද පෙන්නන්නද? එපා. රයිට් ක්ලික් කරා මර්ජ් කරා. හරි මර්ජ් කරන එක අර ඒක මතක තියාගන්න කොටේෂන් එකේ තියෙනවා මර්ජ් සෙල්. මර්ජ් සෙල් එකට ගියා මර්ජ් කරා. හරිද? හරි සර්. හරි. එතකොට මේ පැත්තට කොටුවක් ගන්න ඕන නම් අර විදිහට මම ලේඅවුට් එකට ගියා. මේ ලේඅවුට් එක නිකන් එන්නේ නැහැ. මේ ලේඅවුට් කියන ටැබ් එක එන්නේ අනිත් ලේඅවුට් එකට ගිහිලා හොයන්න එපා මේ ලේඅවුට් එක කෝ කියලා. මේක කොටුවක් ගත්තම තමයි මේ ලේඅවුට් එක එන්නේ. මේ කොටු කීපයක් ගත්තම තමයි මේ ලේඅවුට් එක එන්නේ. එතකොට තමයි යන්නේ ඉන්සර්ට් ගිහිල්ලා below එකයි left එකයි right එකයි. හරිද? හරි සර්. හරි සර්. එතකොට මේ කොටුවක් අතර පරතරය අඩු වැඩි කරන්න නම් width එකයි height එකයි තියෙනවා මේ. අපිට අවශ්‍ය විදියට දෙපැත්තට අඩු වැඩි කරගත්ත එකයි. හරිද? හරි සර්. ඊළඟට මෙතන තියෙනවා මැදට ගන්න පුළුවන්. මේක මැදට ගන්න පුළුවන් මේ. මේක මැද ටයිප් වෙන්නේ දැන්. ඊළඟට මේක ඔය টොප් එකට බොටම් එකට ඔය ටික බලන්න. ඒ ටික උතන තියෙනවා layout tab එකේ. align top, center, align right, ඊළඟට align center. ඒ ටික කරලා බලන්න.
හරිද එතකොට? හරි සර්. දැන් ඇගින් කීයක් දුන්නද ළමයි ඔක්කොම? මට ඊට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරුව ගියා සර් මේ මොන හරි ප්‍රැක්ටිකල් නේ. ඔව් ප්‍රැක්ටිකල් දුන්නකොට. ප්‍රැක්ටිකල් දුන්නේ කී වෙන එකද හේෂාන්? හේෂාන් ප්‍රැක්ටිකල් කීයක් දුන්නේ? අයක් දුන්නා. සර් අපිට දැනට 10ක් එක දීලා තියෙනවා තේරෙනවා. 10ක් 12ක් විතර සේරම දුන්නා. සර් සයින් වල 11 දුන්නා. 11ක් දීලා. 11 දුන්නා. මගේ 11ක් නෑ නේද? ටෙස්ට් නෑ මගේ අර PD අඩුපාඩු කියන්නේ තුට්ටේ. හරි. හරි තව assignment එකක් ගහගන්න shape වලින්. මේක shape වලින් හදන්න තියෙන මේ shadow කරලා තියෙන්නේ. shape එකක් දාලා shadow කරගන්න තියෙන්නේ. එතන තියෙනවා shadow effects කියලා. එතනින් ගිහලා අපි shadow එකක් දාගන්න තියෙනවා. ඔය විදියට shadow එකක් දාලා හදලා ගන්න තියෙන මේක 3D කරලා තියෙන්නේ මෙතන. හරි. හරි ලියා ගන්න මේ assignment එක ටග් ගාලා ෆොටෝ එකක් ගහගන්න. අපිත් ගන්න ඕනද? ඔව් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. සර් ඒකේ අර උඩ ලයින් එකක් වගේ යන්නේ. ඔව් ලයින් එකක් කියන්නේ මෙතන තියෙනවා මේ insert shape වල line ඇඳගත්තා. අපිට ඕන විදියට තියෙනවා line. draw a line කියලා. සර් ස්ක්‍රීන්ෂොට් ගන්න බෑනේ. මෙන්න මෙතන තියෙනවා ගන්න කොහමද? මේ ස්ක්‍රීන්. හරි හරිද? දැන් තව පල්ලෙහාට ගන්නකෝ. පළයට ගන්න. එච්චරද සර්? සර් පළයට ගන්න. සර් උඩට කරන්න පොඩ්ඩක් සර්. සර් හොඳින් පොඩ්ඩක්. ටික පළයට කරනවද? පොඩ්ඩක් ඉන්න. හරිද? අනේ සර් පොඩ්ඩක් උඩට. ඔච්චර තියෙන්නේ. සර් ඔය පින්තූර ගන්න කොහමද? insert පල්ලෙහාටම ගන්නකො. insert clip art insert picture shape ගත්ත insert shape හරි සර්. හරි ළමයි හරිද ඔක්කොමලා? හරි සර්. හරි අපි දැන් නතර කරේ අන්තිමට hard disk යන. ඔන්න මම ඉතුරු සර් hard disk චුට්ටක් පහලට ගන්න අරක. තව චුට්ටක් පහලට ගන්න සර්. හරි සර්. හරිද? හරි. හරි සර්. හරි. හරි. හරි අන්තිමට අපි අර නතර කරා අර hard disk රවුමට පික්චර් එකක් ගත්තේ කොහොමද සර්? රවුමට picture එකක් ගත්ත දැන් අපිට පින්තූරය ගන්නවනේ. දැන් අපි කියමු පින්තූරයක් ගත්තා කියලා. මොමින්ද? ඔන්න පින්තූරයක් ගත්තා. පින්තූරය ගත්තට පස්සේ මේකක් යනවා ඩිසයින් ෆෝමැට් කියලා. පොඩ්ඩක් ඉන්න බලන්න ආවද? ඔව් සර්. හරි. එතකොට මෙතන මේ ෆෝමැට් එකේ තියෙනවා මෙන්න මෙතන රවුම් එයමයා තියෙනවා හඳපළු රවුම් එයමයා තියෙනවා ඔන්න ඔය හරි බලන්න. ඉතින් ඔය රවුම් කරන්න ඕම ඔන්න ඔතනින් පොඩ්ඩක් බලන්න ඔය හරි තියෙන රවුම් කරන එක. අර කෙනා නිකම්ම තියෙනවා මෙතන ෂේප් එකක් හරිද ළමයි? හරි සර්. හරි සර්. හරි. හරි සර්.
මේ හරිය තිබ්බ වෙනදට මේක කොතනද කියලා හොයාගන්නත් තමයි. මෙන්න මේ හරිය මේ ලේඅවුට් එක ආපුවාම ෆෝමැට් කියලා එකක් එනවා. ඒකේ කලර් එක අඩු වැඩි කරන්න එනවා මේ විදිහටම. මෙතන තියෙනවා රවුමට ගන්න එක. ඒක රවුම් කරන්න පුළුවන් පින්තූරයක්. හරි. ඔයාලා ඉන්නකම් පොඩ්ඩක් බලන්න ඇති යා උතන. හරි. ඔන්න මේ අනිත් එක මෙන්න මේක. හරි. ඊමේල් එක හાર્ඩ් එක කම්පියුටරේ දොර හાર્ඩ් ඩිස්ක් වල වර්ග කීපයක් තියෙනවා. හරි දැන් පේනවද? මේක පේනවද? ඔව් සර්. හරි. හරි දැන් මෙන්න මෙහෙමයි හાર્ඩ් එක හොයාගන්නේ. මේකේ වර්ගය තමයි IDE. මොකක්ද? IDE ID hard එක. දැන් මේක එන්නේ මේක පරණයි. හරිද? හරිද? මම මේක ID hard එකක් කියලා හොයාගත්තේ කොහොමද කියන විතරයි ඔයාලා දැනගන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවා කොහොමද ID hard එකක් හොයන්නේ කොහොමද SATA hard එකක් හොයන්නේ කියලා. අනිත් එක SATA. හරිද? පේනවද මේකේ කූරු තියෙනවා? පේනවා. හරි. මේ තියෙන data. ඒ තියෙන්නේ මොකක්ද? data. මේ තියෙන්නේ power. power data. මේ පැත්තෙන් යන්නේ දත්ත. මේ පැත්තෙන් යන්නේ කරන්ට් එක. කරන්ට් එකනේ. හරිද? හරි සර්. හරිද ළමයි? මේ පැත්තෙන් යනවා දත්ත, මේ පැත්තෙන් යනවා කරන්ට් එක. හරිද? හරි. මේ පැත්තෙන් ID hard එකක්, මේ පැත්තෙන් data යනවා, මේ පැත්තෙන් කරන්ට් එක යනවා. හරි. ඊට පස්සේ තව hard එකක් තියෙනවා. මෙන්න මේක. මේ පැත්තෙන් යනවා power. ඕක අනිත් පැත්ත වෙන්නේ. මේ පැත්තෙන් power. මේ පැත්තෙන් data. මේ පැත්තෙන් යනවා current එක, මේ පැත්තෙන් යනවා data. සෝක ID එකක්ද SATA එකක්ද? මේක SATA hard එක. හරිද? හරි. දැන් ඔන්න ID hard එකයි SATA hard එකයි ආයෙ පෙන්නන හොඳට බලා ගන්න. දැන් පේනවද මේ කූරු තියෙනවා? ඔව් සර්. ඒකට කියනවා ID hard කියලා. මොන hardද? ID hard. අනිත් එකට කියනවා SATA hard. SATA hard. මොකක්ද? SATA hard. මේකට කියනවා මොන hardද? SATA hard. මේකට කියනවා මොන hardද? ID hard. මේ පැත්තෙන් යනවා මොකක්ද? power එක. power එක. මේ පැත්තෙන් යනවා data. යනවා power. මේ පැත්තේ data. හරි. දැන් ඔන්න මේ මොන hard එකක්ද? SATA hard. SATA hard. SATA hard. මේ මොන hard එකක්ද? SATA. ID. SATA. මේ තියෙන්නේ SATA. හරි. මේ පැත්තෙන් කරන්ට් එක යනවා. ඒක data power මේ කරන්ට් එක දෙකක් තියෙනවා. ඒකේ ID වගේ power cable එක පාට power එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට SATA power එතකොට power දෙකක් තියෙනවා. එකක් පාට එක, අනිත් එක SATA එක. හරිද? පාට එක ආවේ ID එකත් එක්ක. හරිද? පාට එක ආවේ මොකක් එක්කද? ID එකත් එක්ක. මේකේ පාට එක දීලා තිනවා පාට එකක් දීලා තිනවා SATA එකක් දීලා. දෙකම සම්බන්ධ කරන්නේ නැහැ. එක පැත්තයි සම්බන්ධ කරන්නේ. එතකොට පාට පැත්තට විතරයි එක්කෝ SATA පැත්තට පරයි power එක දෙන්නේ. දෙකෙන් කොයි පැත්තට දුන්නත් එකම මොකක්ද? ඔය power දෙකෙන් ඕන එකකට දුන්නාට එහෙම අවුලක් නැද්ද? ඕනම එකකට දුන්නට එකම අවුලක් නැහැ. එතකොට මේකේ තියෙනවා මෙන්න මේ වගේ එල් අකුරක්. හරිද? පේනවද? මේ එල් අකුර පැත්තට මේ එල් අකුර තියෙනවා. මේ පේනවද මේ? ඔව් සර්. ඔව් සර්. ඒ එල් මං කියන එක සර්ට එනවද? හරි. හරි. එතකොට මේ එල් අකුර පැත්තට අපි SATA කේබල් එක ගෙනල්ලා හයි කරන්න ඕනේ. එතකොට SATA කේබල් එකෙත් මෙන්න මේ වගේ එල් අකුරක් තියෙනවා. මේ වගේ power එකක් තියෙනවා. ඒ පැත්තට ඒ පැත්ත හයි කරන්න ඕනේ. තේරුණාද? තේරුණා. ඔව් සර්. හරි. එතකොට තියෙනවා මොකක්ද මේ පොඩි පැත්ත data. දිග පැත්ත power එක.
power එක. පොඩි පැත්ත data එක. පොඩි පැත්ත power එක. හරිද? තේරුණාද? හරි. හරි. ඔන්න එතකොට අපේ hard වර්ග කීයක් තියෙනවද? ID SATA අනිත් එක අන්තිමට ගන්නකො SSD. අලුත් වෙන්නේ මොකක්ද? ID SATA SSD. ID SATA SSD. හරි. හරි. මතකයිද? ID hard disk, SATA hard disk, SSD hard disk. එතකොට දැන් මේක මොන hard එකක්ද? IDE IDE. මේක මොන hard එකක්ද? SATA මේක මොන hard එකක්ද? මේක මොන hard එකක්ද? ID මේක මොන hard එකක්ද? ID මේක මොන hard එකක්ද? SATA laptop hard එකක්. මොන hard එකක්ද? laptop hard laptop පොඩි නේද hard එක? ඔව් සර් PD ගාන එක නේද? නෑ මේ laptop hard එකක්. හරිද? මේ laptop hard එකක්. පේනවද? මේ SATA laptop hard එකක්. හරි. ඔන්න තව hard එකක් පෙන්නනවා. මේක මොකක්ද? IDE මේක මොන hard එකක්ද? මේ SATA cable එක පේනවද? SATA cable එක? ඔව් සර් මේ තියෙන SATA cable එක. මේක පේනවද? එක අකුරක් තියෙනවා, එල් අකුරක් තියෙනවා. මේ පැත්තට මේ පැත්තට පේනවද? 90 පේනවද? ඔන්න ඔය විදියට සම්බන්ධ කරන්න තියෙන මේ පැත්තට පැත්ත සම්බන්ධ කරපුවාම හරියට සෙට් වෙනවා. තේරුණාද? මේ පැත්තට මේ පැත්ත, මේ පැත්තට මේ පැත්ත. ඔන්න උතරින් සම්බන්ධ කරන්න තියෙන්නේ. හරිද ළමයි? හරිද? හරි. හරි. දැන් තේරුණා නේද? තේරුණා එතකොට hard disk තියෙනවා මොන hard diskද? ID SATA SSD ID SSD දැන් හොඳම hard disk වර්ගය මොකක්ද? SSD SATA හරි. දැන් අපි හෙට ලියාගමු ID SATA SSD කියන්නේ මොනවද කියලා. හරිද? හරි. එතකොට ID ගැන මොකක්ද? ID කියන එක විස්තරය දෙනවා. SSD කියන එකේ විස්තරය දෙනවා. SATA කියන එකේ විස්තරය දෙනවා. හරිද? හරි හරි. එහෙනම් අදට නතර කරනවා. යේසු බීටයි. SBI